දසහතම නෙත්යොමා කඳුරටම විමසමෙන් හිත මිතුරු සබඳකම් තව තවත් යා කරන නුවරාලංකාරේ උදාර වූ ජනරාජ්‍යය ලංකා ශ්‍රී ලාංකික උරුමය පිළිබඳ අපට මෙන්ම සිසු ලෝකයට කියා දුන් අපේ රටේ පුරාවස්තු සහ නටබුන් සම්බන්ධ පර්යේෂණ රැසක් ඔස්සේ ජාතිය අවදි කළ සිංහල සංස්කෘතික අධ්‍යයනයේ අසහාය නියමුවා මහාචාර්ය අනුරාධ සිනිවිරත්නයන් දැන් සමුගෙන දසවසරක් සපිරීම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා නුවරාලංකාරයේ තබන විශේෂ අනුස්මරණ සටහන ජූලි මස 11 වනදා පෙරවරු 9 සිට 11 දක්වා කඳුරට ගුවන් විදුලියෙන් බුදු කරුණා දැසතිනි මෙත් සිහිලලි ඇද හැලුණා සම්පත්දායකත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සාලිය කුලරත්න ආචාර්ය සුනිල් සරත් පෙරේරා ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දලුපොත සමග මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ පුත් උදේන සෙනවිරත්න අන්න බලා පන් පුතුනි රන් පුතරන් වලා ගෙබි අන්න බලා පන් පුතුනි රන් පුතරන් වලා ගෙබි බැබලින රන් මහතේ බැබලින රන් මහතේ අන්න බලා පන් පුතුනි රන් පුතරන් මහතේ අයිබෝන් සුබදෑසනක් අපි මේ ආරම්භ කරන්නේ බ්‍රහස්පතින්දා නුවරාලංකාරය අයිබෝන් සුබ උදෑසනක් ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ සැමටම ඒ වගේම ගීතානි ඔබටත් සුබ උදෑසනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තුන්වන ප්‍රාදේශීය සේවය විදිහට කඳුරට සේවය මහනුවර සේවය නමින් ආරම්භ කරන්නේ 1983 වර්ෂයේ අප්‍රේල් මාසේ 13 වෙනිදා මහනුවර සේවය ආරම්භක අවධියේ ඉඳලා අද වෙනකන් මේ භූමියට බොහෝ විද්වතුන් කලාකරුවන් සම්භාවනීය පුද්ගලයන් විවිධ වැඩසටහන් වලට ආවගිය පැමිණ තිබෙනවා. එහෙම ආවගිය බොහෝ විද්වතුන් අතරින් ගීතානි සුවිශේෂී කෙනෙක් තමයි ඔහු. අපට උරුම අපේම සංස්කෘතිය පිළිබඳ අපටත් එවැගේම සෙසු ලෝකයටත් වටහා දෙන්නට එතුමා බොහොම උත්සාහ දැරුවා. ඒ වගේම ගීතානි පේරාදෙණිය සරසවිය හරහා බොහෝ විද්‍යාර්ථයන් වෙනුවෙන් එතුමන් තම දැනුම නොමසුරුව දායාද කළා. කඳුරට ගුවන් විදුලිය සමග ලබදිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශිෂ්ට ගණයේ ප්‍රාඥයෙක් වුණ ඔහු නමින් මහාචාර්ය අනුරාධ සෙනවිරත්න. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව ගීතානි අද අපි නුවර අලංකාරයෙන් මේ විදිහට කතා බහ කරන්නේ දුක්බර ඒත් විශේෂ හේතුවක් හින්දා. ඒ සිංහල සංස්කෘතිය අධ්‍යයනයේ නියමුවා මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් දැයින් සමුගෙන පසුගිය ජූලි 9 වෙනිදාට වසර 10ක් සම්පූර්ණ වුණා. 1938 ජූලි 13 වෙනිදා උපන් අනුරාධ සෙනවිරත්නයන් තම 71 වන උපන්දිනය සමරන්නට දින 4ක් තිබියදී 2009 ජූනි මාසයේ 9 වෙනිදා දැන් සමුගෙන ගියා. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ භූමිකාව පිළිබඳව මතකයන්, එතුමන්ගේ පර්යේෂණයන්, එවැගේම ගීත රචනා, ගීත නාටක මේ සියල්ල පිළිබඳව මතකයන් අවදි කරන්නට මේ සුදුසු වෙලාව ගීතානි. එනිසා ගීතානිත් මාත් අද නුවරාලංකාරයෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට කතා කරගත්තා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නට කල්පනා කළා අපේ ප්‍රිය මිතුරු මිත්‍රයන් සමග එකතු වෙලා. ඉතින් මේ සඳහා අපට සුවිශේෂී සම්පත්දායකයන් රැසක් අද දවසේ සම්බන්ධ වෙනවා. ඒ අතරින්
අපේ ලේඛන කලාවට අලුත් ආරම්භයක් ලබා දෙන ඒ වගේම ලේඛන කලාවේ දැනටත් නියැලී ඉන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සතු මහඟු සම්පතක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සාලිය කුලරත්න මැතිතුමන් අද අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝන් මහාචාර්යතුමනි, අද අපිට සුවිශේෂී දවසක්. අපේ රටට විශේෂයෙන් අපේ සංස්කෘතිය පිළිබඳව කතා කරද්දී අපට අපේ සංස්කෘතිය අපට පමණක් නෙමෙයි මුළු ලෝකයට අපේ සංස්කෘතියේ වැදගත්කම කියා දුන්නු මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව කතා බහ කරන්නට අපි සූදානම් වෙන්නේ. මහාචාර්යතුමනි, ඇයි අපි එතුමන් පිළිබඳව කතා කළ යුත්තේ කියලා අපි මුලින්ම අපේ ප්‍රිය මිත්‍ර මිත්‍රයන් දැනුවත් කරමු. ඇත්ත වශයෙන්ම මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මගේ ආචාර්යවරේ. මම එතුමාගේ ශිෂ්‍යයෙක්. ඒ නිසා ඒ වගේම විශේෂ දෙයක් කිව යුතුයි. එතුමා මා සමග මේ අද වෙනතුරු දීර්ඝ වශයෙන් වැඩිපුරම ඇසුරු කළ එතුමාගේ දයාව කරුණාව අනුග්‍රහය සහ අධ්‍යාපනික ශික්ෂණය ලද පුද්ගලයෙක් විදිහට මම හිතනවා එතුමා පිළිබඳ බොහෝ තොරතුරු දැන් මගේ ජීවිත කාලයට වඩා එතුමාගේ ජීවිතවල ගොඩාක් වැඩි. එතුමාගේ පුත්‍රයෙක් සිටිනවා මගේ මිතුරෙක්. නමුත් මම එතුමාගේ ජීවිතය පිළිබඳ විශේෂ ගවේෂණයක් කරලා අපේ ශ්‍රාවක හිතතුන් වෙනුවෙන් මම හිතනවා ප්‍රමාණවත් තොරතුරු සම්පාදනය කරගෙන ආවා කියලා. එතුමා අපේ සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳව මේ මෑත දශක කීපය තුළ විශාල පොත්පත් සංඛ්‍යාවක් ලියූ විද්වතෙක්. සංඛ්‍යාත්මකව කිව්වොත් පොත්පත් මම හිතන්නේ 72ක් පමණ. ඒ වගේම විශේෂයෙන් කිව යුතු අනුවේදනීය සටහනක් තියෙන මේ පොත්පත්කරණය සම්බන්ධයෙන්ම ඒ තමයි එතුමා මම හිතන්නේ 73 වෙනි ග්‍රන්ථය විදිහට කැන්ඩි ඇසල පෙරහැර කියලා ඉංග්‍රීසි ග්‍රන්ථයක් රචනා කරලා තිබුණා. මහනුවර ඇසල පෙරහැර සම්බන්ධයෙන් මේ ග්‍රන්ථය ගැන මම කියන්න හදන්නේ එතුමා මේක සිංහලට පරිවර්තන කරන්නට ඕන වුණා. ඒ වන විට එතුමා ඉතා අසාධිතත්වයෙන් රෝහලේ සිටි. මගෙන් ඉල්ලා සිටියා මේක සිංහලට පරිවර්තන කරන්න කියලා. මම ඒ වෙන විට ආචාර්ය උපාධියේ කටයුතු වල නියැලෙමින් සිටියා. නමුත් මගේ අභියෝගය බාරගත්තා. සිංහලට පරිවර්තන කරලා මේ ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් පැමිණෙද්දී එතුමා ජීවිතුන් අතර සිටියේ නැහැ. නමුත් මහාචාර්යතුමනි, දැන් බොහෝ පිරිසක් දුක් වෙනවා. දැන් අපි දුක් වෙනවා මේ වගේ ප්‍රඥයෙක්ගෙන් දැනුම ලබා ගන්නට අපිට හැකියාව ලැබුණේ නැහැ කියන කාරණේ. ඒ වගේම පෙරදෙණිය සරසවියට ඇතුළත් වන බොහෝ විද්‍යාර්ථීන් දුක් වෙනවා මේ වගේ ප්‍රඥයෙක්ගෙන් දැනුම ලබා ගන්නට නොහැකි වුණා. එතුමන්ගේ දේශනයක් අහන්නට නොලැබුණා කියලා. ඉතින් ඔබතුමාට ඒ භාග්‍යය ලැබුණා. කොහොමද මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ? අත වශයෙන්ම මම ශිෂ්‍යයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට පෙර එතුමා දැන සිටියා. ඒ දැන සිටියේ ගුවන්විදුලි මාධ්‍යෙන්. මා පාසල් ශිෂ්‍යයෙකු කාලේ 1980 ගණන් වල මේ ගීත නිරන්තරයෙන්ම ගුවනේ ප්‍රචාර වුණා. ඒ ගීත රචකයා විදිහට මහාචාර්ය අනුරාධ සෙනවිරත්න කියන නම මේ සඳහන් වුණා. ඊට පස්සේ එතුමාගේ පුත්‍රයා මට හමු වුණා. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු සිටි සමයේ ඔය පිල්ලන්ද සහයෝගිතා වැඩසටහනේදී පසු ඔහු සමග මම එතුමාගේ නිවසට ගියා. ඊට පස්සේ මගේ මිත්‍රයා හඳුනා දුන්නා මේ මගේ පියා දැන් ඉදිරි කාලයේදී ඔබේ ගුරුවරයෙක් වන බව. මේ විදිහට තමයි අපේ ඒ සම්බන්ධතාවයේ මූලික ස්ථාන ආරම්භෙන්නේ. මම පුංචි අවසරයක් ගන්නවා මේ වෙලාවේදී කියන්නට. දැන් ඔබේ නැගූ එක ප්‍රශ්නයකට පිළිතුරක්. එතුමාගෙන් අධ්‍යාපනය ලබන්නට, එතුමා හමුවන්නට, කතා කරන්නට නොහැකුණු විශාල පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ අතර සිටිනවා. වෙනත් පරිබාහිර විද්වතුන් අතරත් සිටිනවා. හැබැයි ඒකට ඉතාමත් හොඳ ආරංචියක් මම කියන්නට ඕනේ. එතුමා ළඟ තිබුණා විවිධ විද්වතුන් එතුමා සමග සමාන්තර ශ්‍රේණියේ සිටි සහ ඊට පෙර සිටි විද්වතුන් තමන්ගේ සියතින් අත්සන් කරලා එතුමාට දුන්න තිලින සහිත ඉතාමත් වටිනා ග්‍රන්ථ එකතුවක්. ග්‍රන්ථ 4500ක විතර එකතුවක්. ඒ ග්‍රන්ථ වලින් විශාල ප්‍රමාණයක්, මම හිතන ග්‍රන්ථ 3500ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ත්‍යාගයක් ලෙස එතුමාගේ පුත් උදයන සෙනවිරත්න විසින් පරිත්‍යාග කරනු ලැබුවා මේ මෑතක. දැන් ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන අභ්‍යන්තර ශිෂ්‍යයන්, ඒ වගේම බාහිර ඒ විශ්වවිද්‍යාලයේ දවසක් දෙකක් පරිශීලන කටයුතු කරලා ශාස්ත්‍රීය පර්යේෂණ කරන විද්වතුන්ටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. මේ අයට එතුමාගේ නමින් යුත් මහාචාර්ය අනුරාධ සෙනවිරත්න කෘති එකතුව කියලා මේ කෘති එකතුව දැන් පරිශීලනය සඳහා විවෘතයි. එතන ගීතානේ අපේ මහාචාර්ය සාලිය කුලරත්නයන් අපිට මතක් කළේ බොහොම අපූර්ව දෙයක්, වැදගත් පණිවිඩයක්. දැන් අපි ශිල්ප ඥානය එතුමන්ගෙන් ලබා ගන්නට හැකියාව නොලැබුණු විදිහ දුක් වෙනවා. ඉතින් එතුමන්ගේ ලිපි
මම හිතන්නේ ග්‍රන්ථ 70ක් පමණ එතුමන් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙනවා ගීතානි. ඉතින් මේ ග්‍රන්ථ පරිහරණය කරන්නට මේ විද්‍යාර්ථයන්ට අවස්ථාව ලැබෙනවා වගේම අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ ඒ ග්‍රන්ථ ලිපි ලේඛන 3500ක් පමණ පෙරදිනිය සරසවියේ සුරක්ෂිතව තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ මහාචාර්යතුමනි අපිට මීට දශකයකට කලින් අහිමි වී ගිය ඒ මහගු සම්පත අපත් සමග කළ වැඩසටහනක එතුමන්ගේ හඬ ඔබට අහන්න සලස්වන්න. කතාව කොටස් තුනකේ සමන්විත විදිහට තමයි හදාගත්තේ. මුල් කොටසේ මම කල්පනා කරා මේ විශේෂයෙන්ම විවාහය හා පෞල් ජීවිතය පිළිබඳ දාර්ශනික සංකල්පය බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු. දෙවෙනි එක සැබෑ ජීවිතය පිළිබඳ පෞල් ජීවිතය පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කරපු දේවලුත් ඒ දාර්ශනික අදහසුත් ඒ වගේම පෞල් ජීවිතය පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කළපු දේවලුත් පදනම් කරගෙන අපි පහුගිය අවුරුදු 2300ක් මුල්ලේ අපේ ජීවිතය සකස් කරගෙන තියෙනවා ලංකාවේ. ඉතින් අද ඒ බෞද්ධ සාර ධර්ම වලට වර්තමාන ලෝකයේ නොයෙකුත් ප්‍රශ්න නිසා අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ගැටලුත් තිබෙනවා. අන්න ඒක මම තුන්වෙනි කතාවේ තුන්වෙනි කොටසින් මම සාකච්ඡාවට භාජනය කරන්න උත්සාහ කරා. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ හඬට ඔබ සවන් දුන්නේ. මේ මහාචාර්යතුමා ගැන කතා කරද්දී ගයන්ත මට එක්තරා අවස්ථාවකදී අහන්නට ලැබිලා තිනවා එතුමා මුලින්ම පොතක් ලියන්නේ වයස අවුරුදු 16 දී කියලා. ඒ තරම් නව යෝන් වේදී. දැන් ඒ ලියන පොතත් මහාචාර්යතුමනි ඊටාම විශේෂිත පොතක්. මේ වේද සාහිත්‍ය පිළිබඳ බ්‍රාහ්මණ යුගයටත් කලින් පැවතිච්ච අවධිය පිළිබඳ එතුමා පොත්පත් කියවලා ලබාගත් දැනුම අනුසරෙන් තමයි මේ පළමු පොත ලියන්නේ උපනිෂද් යනුවෙන්. දැන් එවැනි දැනුම් සම්භාරයකින් වියතෙක් ගැන එතුමාගේ ළමා කාලය ගැනත් මම හිතන්නේ ඔබතුමා හොඳින්ම දන්නවා ඇති. මම කැමතියි ගැන අහන්නට. ඔව් ඇත්තටම දැන් මේ මම මුලින්ම කිව්වා වගේ මම එතුමගේ පුත්‍රයාගේ වයසේ කෙනෙක්. නමුත් මම හැදෑරුවා එතුමගේ. මොකද මේක සමීපව හදාරන අවස්ථා යෙදුණා. එතුමගේ පොත්පත් කරණයට පවා මම උදව් උපකාර කළා. ඒ කියන්නේ එතුමගේ ඇතම්ගේ ඉංග්‍රීසි ග්‍රන්ථ සිංහලට පරිවර්තන කරන්නට මම ගොඩාක් උදව් වුණා. එතුමගේ ඔය විස්තරය අතවශ්‍යම මේ මෑතක එතුමා විශේෂෙහි උපහාර වශයෙන් සම්පාදනය වුණ අනුමෝදනා කියලා ග්‍රන්ථයක්. ඒ අනුමෝදනා ග්‍රන්ථයේ මහාචාර්යතුමා විසින්ම තමාගේ ළමා කාලය සහ ඒ ජීවිත ගෙවුණු ආකාරය පිළිබඳව සටහන් යෙදලා තියෙනවා. අර ඔබ දැන් සඳහන් කළ වයස් පරිමාණය ටිකක් තව වෙනස් කරන්නට වෙනවා. වයස අවුරුදු 18 දී එතුමා ඒක ලියලා තියෙනවා. 18 කියන්නේ භද්‍ර යෞවනය. ඉතින් මේකට හේතුභූත වූ කාරණා ගැන මම කියන්නට වෙනවා. දැන් එතුමා කියලා තියෙනවා මේ යුගයේදී එතුමා මේ පාසල් ශිෂ්‍යෙක් විදිහට අධ්‍යයනය කටයුතු වල යෙදෙමින් සිටින අතරතුර ඒ යුගයේ මේ ලංකාවේ ඉතා ප්‍රකට සම්භාවනීය විද්වතුන් ලෙස සැලකුණු මහාචාර්ය පරණවිතාන, ඩී.ඊ. හෙට්ටිආරච්චි, එතකොට චාල්ස් ගොඩකුඹුර, එතකොට මේ මේ වගේ විද්වතුන් පිළිබඳව සමාජයේ ලොකු ප්‍රසිද්ධියක් තිබිලා තියෙනවා. අද ජනමාධ්‍ය විශාල බාහුල්‍යයක් තියෙනවා. නමුත් අද මේ එහෙම උගතුන් වගේ අය සාමාන්‍ය සමාජයට සමාජගත වන්නේ නැහැ. අද හරි ජනප්‍රිය සංස්කෘතියක් තියෙනවා. නමුත් එකල සාමාන්‍ය මිනිස්සු පවා මේ ඊතරම් ජනමාධ්‍ය බාහුල්‍යයක් නැතිවම මේ අය පිළිබඳව දැනගත්තා. ඒක හරියට අර ඉස්සර මේ කරත්ත වලින් ආශ කරත්ත වලින් ගිය යුගයේදී මිනිස්සු මේ අපේ සංස්කෘතියේ තියෙන සමහර කේන්ද්‍රස්ථාන ගැන හොඳ දැනුමින් ඉන්නවා. වන්දනා ගමන් යනවා. අන්න ඒ වගේ වැඩ. මේක මේ විද්වතුන් වෙත වන්දනා ගමනක් යෑම හා සමාන මේ යුගයේ. ඊට පස්සේ මේ මහාචාර්යතුමා, ඒ කියන්නේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මැතිතුමා කියලා තියෙනවා මාතින් සහර පොතේ සටහන් වෙනවා. එතුමාගේ පියා සමග මේ මහාචාර්ය පරණවිතාන, එතකොට මහාචාර්ය චාල්ස් ගොඩකුඹුර වැනි විද්වතුන් හමුවන්නට ගියා කියලා. ගිහිල්ලා ඒ තමන්ගේ පුත්‍රයා යයට හඳුනා දෙන්නට ඒ පියතුමා පියවර ගත්තලු. මේ අනුසාරයෙන් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය, ඊට පස්සේ පශ්චාත් උපාධිය කරනවා. අතරම පශ්චාත් උපාධිය ගැන කියනකොට කියන්නට ඕනේ එතුමා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභී. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇමරිකාවේ බර්ක්ලින් විශ්වවිද්‍යාලයට ඔහු තේරුණා. ඒක බොහොම සම්භාවනීය උගතුන් බිහි වූ තැනක්. ඒ වගේම පසුව ඔහු පර්යේෂණ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල වැනි තැන්වලට පවා ගියා. ඉතින් ඇත්තටම තව මෙන්න මේ දේත් නොකිව්වොත් ඒ සටහන අසම්පූර්ණයි. එතුමාගේ කුඩා කාලය මේ පේරාදෙණියවටමයි ගත කරලා තියෙන්නේ. ඊරගම එතුමාගේ ගම. ඔව් 1938 ජූලි මාසේ 13 වෙනිදා ඊරගමදී තමයි මේ අනුරාධ සෙනවිරත්නයන්
උපත ලබා තිබෙන්නේ. ඉතින් එතුමන් අධ්‍යාපනය ලබලා තියෙන්නේ මුල් කාලේ ඊරේගම විද්‍යාලයෙන්, පස්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් එතුමන් අධ්‍යාපනය ලබලා තියෙනවා. අපේ මහාචාර්යතුමා කිව්වා නිවැරදි. එතුමන් මේ ඊරේගම ප්‍රදේශයේ තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරේ මේ මට අපූර්ව සටහනක් මේ මතක් වෙනවා මේ මහාචාර්යතුමනි. දැන් මේ එතුමන් මේ ඊරේගම ප්‍රදේශය තමයි උපන් ගම. දැන් මේ එතුමන් උපන් ගමේ පස්සේ කාලෙක ලංකා විශ්වවිද්‍යාලය බිහි වෙනවා. දැන් මේ ලංකා විශ්වවිද්‍යාලය තමයි පස්සේ කාලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා සඳහන් වෙන්නේ ගීතානි. දැන් ඔය මේ එතුමන්ගේ විවිධ සම්භාවනාවට පාත්‍ර වුණානේ. දැන් අපේ මහාචාර්යතුමා සඳහන් කළා එතුමන් වෙනුවෙන් විශිෂ්ට ගණේ බියතුන් එකතු වෙලා අනුමෝදනා නමින් කෘතියක් සම්පාදනය කළා. එතුමන්ට පිළිගන්නවා 2004 වර්ෂයේදී. එතුමන්ගේ ළමා කාලය සහ එතුමන්ගේ ජීවන තුරුතුරු එතුමන් විසින්ම රචනා කරපු තුරතුරු තමයි මේ කෘතිය බොහෝ විට අඩංගු වෙන්නේ මහාචාර්යතුමනි. එතුමන් තමන්ගේ ගම් පියසේ එදා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ලංකා විශ්වවිද්‍යාලය ඇති වෙනවා කියන කාරණය දැක්කේ මෙන්න මේ විදිහට කියලා අනුමෝදනා ග්‍රන්ථයේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. එදා ඔය භූමිය රබර් ගස් වලින් පිරුණු වත්තක්. ඔතන ලංකා විශ්වවිද්‍යාලය දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිකරද්දී ඒ සොඳුරු මතකය මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් සිහිපත් කරන්නේ මෙන්න මෙහෙම. අපේ ගම මැදින් ගලා ගිය මහවැලි ගඟේ කුඩා කල දියනාමින් හා පීනමින් විවේකයේ ගත කළ මා ගම් ඉවුරෙන් එගොඩ තිබූ රබර් පත්තට පිය නැගුවේ ඔට්ටපාලු සහ රබර් ඇට අහුලා ගනිමින් බඹරුන් හා රබර් බෝල තනා ගැනීමටයි. වැඩි කාලයක් නොයවා රබර් ගස් එකින් එක බිම හෙළමින් සුවිසල් මන්දිර ඒ බීමේ ඉදිවනු මට දකින්නට ලැබුණා. මගේ ගමේ ඉදිවෙන්නේ ලංකා විශ්වවිද්‍යාලය බව තේරුම් ගැනීමට මට කලක් ගත විය. සතර දෙසින් ඉලන්දාරි සිසුන්ද දේශ දේශාන්තරවර සුපතල විද්වතුන්ද මේ අපරාජිත භූමිය කරා ඇදී ආවෝය. එතුමා තමන්ගේ ගමේ මේ විශ්වවිද්‍යාලය ඉදි කරනකොට ළමා කාලය ගත වුණේ. එතුමන්ට මේක සුන්දර අත්දැකීමක්. එතුමා සිහිනෙන්වත් හිතන්නේ නැතුව ඇති මේ ඉදිවන විශ්වවිද්‍යාලේ තමන් දැවැන්තෙක් වේවි කියලා නේද මහාචාර්යතුමනි? ඇත්ත වශයෙන්ම. ඉතින් මේක ඇත්තටම හරියට මේ ප්‍රබන්ධයක දිසි වෙන බොහොම අනුවේදනීය හැඟුම්බර මානසික සටහනක් වගේ දෙයක්. ඇත්තෙන්ම. ඔව් ගයන්ත එක්කම දැන් එතුමාගේ මේ ළමා කාලේ ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව සමය ගැන මම හිතන්නේ ඇතම් අවස්ථාවලදී අපිට තොරතුරු දැනගන්නට ලැබෙනවා. මම හිතන්නේ මුලින්ම මහාචාර්යතුමනි එතුමා විද්‍යාව හදාරන්නට තමයි යොමු වෙලා තියෙන්නේ එතුමාගේ පියාණන්ගේ මේ ඉල්ලීමට. නමුත් පසු කාලීනව ඔහුට බහැර විෂය ධාරාවක් හදාරන්නට අවස්ථාව උදා කරගෙන තිනවා කලා විෂය ධාරාව ඔස්සේ අධ්‍යාපනය හදාරන්නට. මම හිතන්නේ ඒටත් විශේෂිත සිදුවීමක් පිළිබඳ අපිට අහන්නට ලැබිලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී මේ විද්‍යාව පාඩමට මැඩියෙක් ගෙනෙන්නට කියලා කිව්වලු පාසලට. මම හිතන්නේ ඔබතුමා මේ කතාව කිව්වොත් වඩාත් රසවත් වේවි. ඔව් මැඩියෙක් මේක විශේෂ වෙන්නේ ගීතානි මමත් ඔය අත්දැකීමටම මුණ පාපු නිසා. මේ සමාන පුද්ගලයන් එක එක කාලවල තමන්ගේ ජීවිත සමපාත වෙනවා. මැඩියෙක් පන්තියට ගෙනල්ලා දැන් මේ මැඩියෝ විච්ඡේදන කිරීමක් ජීව විද්‍යාවේදී සිදු වෙනවා. ඒක මමත් අත්දැකීම් තියෙනවා. මම ජීව විද්‍යාව විෂයන් කළේ. ඊට පස්සේ මැඩියත් සිහි සුන් කරනවා ක්ලෝරෝෆෝම් කියන රසායනිකය දාලා. ඊට පස්සේ මේ මැඩියා විච්ඡේදනය කරලා මේ පින් වලින් එහෙම නැත්නම් අල්පෙනිති වලින් කිසියම් පළකයකට සවි කරලා මේ මැඩියාගේ අභ්‍යන්තර පද්ධතිය අධ්‍යයනය කිරීමක් මේ සිදු වෙන්නේ. මේක විද්‍යාව විෂයන් කළාදී මමත් ප්‍රතික්ෂේප කළා. මම පන්තියෙන් එළියට පැන්න. මම මහාචාර්ය සෙනවිරත්නත් ඒ වැඩේම කරලා තියෙනවා. සංවේදී පුද්ගලයෙකුට දරා ගන්න බෑ. මහාචාර්ය සෙනවිරත්න මට මතකයි මම තරම් එතුමාගේ ජීවිතයට සමීප ශිෂ්‍යෙක් ඉඳලා නැහැ. දැන් මේ මං ඉදිරියේ තියෙන අතවශයෙන්ම මේ එතුමා මේ ඔය දකුණු ආසියානු අධිනාංශයේ ඉදිද්දි මට එව්ව ලිපි තොගයක්. ඒක මම හිතන්නේ අපේ ගාන්ත මහත්තයාට පසුව මම පෙන්නන්නම්. මේකේ එතුමා මාත් ශිෂ්‍යයෙකු වශයෙන් කොතරම් සමීප වී සිටියාද කියන කාරණයට සාක්ෂියක්. ඉතින් එතුමා කියලා තියෙනවා මේ විද්‍යා විෂයන් පිළිබඳව මේ ආරම්භයම එතුමාට විශාල කම්පනයක් දැනුවා කියලා. වහාම එයින් ඉවත් වෙන්නට එතුමා කටයුතු කළේ මෙන්න මේ සත්වයන් අතට අපිට කියන්න බෑ මේ සතුන් ඝාතනය නොකර විද්‍යාව කළ හැකි කියලා. සමහරට ඔය EW අධිකාරම් මැතිතුමත් ඔය රබර් ආකෘති යොදාගන්න කියලා යෝජනා කළා සංවේදී අය. ඉතින් මේ මෙන්න මෙහෙම හේතුවක් තමයි එතුමට ඒකට හේතුභූත උනේ මං හිතන්නේ. ඒක අද යුගයේ අසංවේදී අය බහුලයි. ඔය සත්ව ඝාතන නොඑක ඒවා බොහොම සත්තු අද යන්ත්‍ර විදියට හිතන්නේ. අද සමහර සත්ව ගොවිපළ කියලා කියන්නේ කවදාවත් අපේ ඉතිහාසයේ
සතුන් නැති කරන තැන ගොවිපළ කියලා කිව්වේ නෑ. ඉතින් මේ යුගයට මේ මහාචාර්ය සෙනවිරත්න මැතිතුමාගේ මේ සංවේදී අත්දැකීම ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් කියලා මම හිතනවා. ඔව් මහාචාර්යතුමා එතුමාම කියලා තියෙනවා මම බෞද්ධ පාසලකට උඹ ඇරියේ පව් වැඩ කරන්න නෙවෙයි. මම දැන් ලියුමක් දෙනවා හෙට ගෙනihin ප්‍රින්සිපල්ට දෙන්න ඕනේ. ප්‍රින්සිපල් ලියුම බලලා කිව්වා මට කරන්න දෙයක් නැහැ. තාත්තගේ අවශ්‍යතාව අනුව පාලි සංස්කෘතිය ඉගෙන ගන්න කලාංශයට දාන්න වෙනවා කියලා. මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මේ විදිහට කියලා තියෙනවා මහාචාර්යතුමනි. ඉතින් අද බ්‍රහස්පතින්දා නුවර අලංකාරය අපි වෙන් කර තිබෙන්නේ අපේ ජාතියට අපේ සංස්කෘතියට විශාල සේවයක් කළ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ දසවන ගුණ සමරුව නිමිත්තෙන්. ඉතින් එතුමන්ගේ ජීවිත කතාව පිළිබඳව බොහෝ රසවත් තොරතුරු අපේ මහාචාර්ය සාලිය කුලරත්නයන්ගෙන් අපි ගන්නට සූදානම් වෙනවා. ඒත් එක්කම ගීතානේ මේ වැඩසටහනට අපි ආචාර්ය සුනිල් සරත් පෙරේරා තුමන් ඒ වගේම ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දලුපොත මහතා ඇතුළු සම්භාවනයන් පිරිසක් සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ රසවත් තොරතුරු කීපයක් තියෙනවා මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ විවාහය හා සම්බන්ධ තොරතුරු. අපි ඒ තොරතුරු කතා කරන්නට මත්තෙන් කෙටි විරාමයකට ගියොත් හොඳයි කියලා තමයි අදහස. හොඳයි අපි වෙලාවත් මතක් කරගනිමු. පෙරවරු 9යි විනාඩි 23යි දැන් වෙලාව. රන් වලා ගෙබි අන්න බලා පන් පුතුනි රන් පුතරන් වලා ගෙබි බැබලින රන් මහතේ බැබලින රන් මහතේ අන්න බලා පන් පුතුනි රන් පුතරන් මහතේ සිංහල අප ඉතිහාසේ ලියවුණු ගල් කුළු අතරේ එවදී තිබ අභිමානී සන්තුන් වන පිට අතරේ බුදු සාදුට විදුනාවේ නිල් මහනිල් පිපුනාවේ බුදු සාදුට විදුනාවේ මහ වැව්දිය ඇදුනාවේ රන් කරලින් පිරුණාවේ රන් කරලින් පිරුණාවේ
ඔබේ ශ්‍රවණය කළ ගීතය ගායනා කළේ සුජාත අත්තනායක. ඒ ගීතයත් රචනා කළේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්. අපි ඒ ගීතය ගැන තොරතුරු දැනගන්නට සූදානම්ෙන් සිටිනවා. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබාගෙන සිටිමු අනුග්‍රහක බවතුන් සඳහා මේ අවස්ථාව. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳ මතකාවර්ජනයක අපි නිරත වෙන්නේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සාලිය කුලරත්න මහතාගේ සම්පත්දායකත්වය අපි මූලික වශයෙන් ලබාගෙන තියෙනවාද මහාචාර්යතුමනි අපි දැන් කලින් ඇසුවා ගීතයක් අන්න බලාපන් පුතුනේ ගීතය සුජාත අත්තනායක ගායන ශිල්පිනී ගීතය ගායනා කළේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් තමයි මේ ගීතයත් ලිව්වේ. ගීතය ගැන ඔබතුමාගෙන් මම කැමති කිසියම් තොරතුරක් දැනගන්නට. මේ ගීතය පිළිබඳව මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මගේ ඇදරුතුමා මහා පෞද්ගලිකව යම් යම් තොරතුරු කියා තිබෙනවා. හරිම ආදරණීය බොහොම රසවත් මතකයක් ඔය ගීතේ පසුපස තිබෙන්නේ. එතුමාගේ දෙවෙනි පුත්‍ර චාරු චන්ද්‍ර සෙනවිරත්න කුඩා දරුවෙකු විදිහට ජයශ්‍රී මා බෝධිය ඉදිරියට කැඳවාගෙන ගිය අවස්ථාවක් මේ ගීතයට සම්බන්ධයි. මම හිතන්නේ බාරහාරයක් වැනි දෙයක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවේදී ජයශ්‍රී මා බෝධිය දෙස බලා සිටිද්දී මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ හදවත නිරන්තරයෙන්ම හරි ගීතවත්. ඊට පස්සේ එතුමා කැපවී සිටින අර සිංහල සංස්කෘතියේ තියෙන මූලධර්මීය සහ ස්මාරක පිළිබඳ විෂයාත්මක පරිසරය මෙතන බොහොම සුරතල් ආදරණීය බොහොම සුගායනීය වචනමාලාවක් බවට පරිවර්තනය වුණා කියලා එතුමා කිව්වා. ඕකේ තියෙනවා පුංචි ළමයෙකුගේ සංකල්ප ලෝකයේදී උච්චාරණය කරන වචන ටික. උඩමළුවේ වැඩ හිඳිනේ සිරිමාබෝ හිමිසඳනේ සාදු කියන් පොඩි පුතුනේ. ඊළඟට කියනවා මේ නිල්මානෙල් පිපුණාවේ බුදු සාදුට පිදුනාවේ. දැන් මේවා පොඩි ළමයෙක් දැන් පුංචි ළමයෙක්නේ බුදු සාදු ආදී වශයෙන් ඒක අර පුංචි ඒ චාරුගේ මනසට නැගෙන විදිහට තමයි මේ වචන ටික සුකෝච්චාරණයට ලක් වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් නමුත් මේ ගීතය අහනකොට අපේ සංගීත සංයෝජනයේ කියන ආකාරය මේ ගීතේ අපිට මම හිතන්නේ මුළු සංස්කෘතික සම්ප්‍රදායම පිළිබඳ හරි ආදරණීය චිත්‍රයක් ලැබෙන්නේ කියලා මම හිතනවා. දැන් ගීතානි අපේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ට පුත්‍රයන් දෙදෙනෙක් ඉන්නවා. උදේන සෙනවිරත්න සමග චාරු සෙනවිරත්න. ඉතින් මේ කරුණු කාරණා සම්බන්ධ කරගෙන කතා බහ කරද්දී මේ එතුමන්ගේ විවාහ ජීවිතයත් එහෙම නැත්නම් විවාහයට මඟ පෑදුණු අවස්ථාවත් බොහොම සුන්දර අවස්ථාවක්. අයිරංගනි කුමාරිහාමි නියරේපොළ මහත්මිය තමයි අනුරාධ සෙනවිරත්නයන්ගේ බිරිඳ බවට පත් උනේ. ඉතින් ඒත් එක්ක මෙතුමිය මේ අපේ මේ කඳුරට ගුවන්විදුලියේ ආසන්නයේ පිහිටා තිබෙන පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ගුරුතුමියක් කියලා මම අහලා තියෙනවා. ඒත් එක්කම මේ රාජ්‍ය නැටුම් කණ්ඩායමත් මම හිතන්නේ නියෝජනය කළා මහාචාර්යතුමනි. දැන් මේ විවාහය පිළිබඳවත් සුන්දර මතක සටහනක් අපේ මහාචාර්යතුමා සතුව තියෙනවා. අපේ ප්‍රිය මිත්‍රයන්ට දැනගන්න එක මේ සුන්දර මතක සටහනත් අපි අවදි කරමු. දැන් අර මේ ඔබතුමා කිව්වා වගේම එතුමිය හොඳ නාට්‍ය ශිල්පිනියක්. මා දැක තිබෙනවා එතුමියගේ ඒ යුගයේ ඡායාරූපයක් මට පෙන්නවා. වසර 18ක තරුණියක් විදිහට ගත්ත ඡායාරූපයක්. ඉතාමත් ලලිතවත් මේ පෙනුමින් යුක්ත නාට්‍ය ශිල්පිනියක්. ඉතින් මේ දැන් 1958 වගේ වකවානුවක අයිරංගන නිරේපොළ මැතිනිය මේ එක්තරා මේ වැදගත් මේ විදේශ ගමනක් ගිය බව සටහන් වෙනවා. මට ඒ විස්තර කිව්වේ මා මිත්‍ර උදේන සෙනවිරත්න. රුසියාවේ ඔක්තෝබර් විප්ලවය අනුස්මරණය කරලා එක්තරා මේ ගීත නාටකයක් පැවැත්ලා තියෙන උත්සවයක්. ඇත්තට මේ උත්සවයේ නම මේ ඒක යූත් ෆෙස්ටිවල් කියලා හඳුන්වලා තියෙන්නේ. මේ ඒ ගීත නාටකය මේ වෙන නමකින් හඳුන්වලා තියෙන්නේ. ඒක සාම නමින් හඳුන්වලා තියෙන ගීත නාටකය. මේ ගීත නාටකයකට හරි වැදගත් පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අයිරංගන නිරේපොළ මැතිනිය ලංකා මේ නර්තන කණ්ඩායමේ සමාජිකාවක් විදිහට එතනට සම්බන්ධ වෙලා තිනවා. ඇය සමග WD අමරදේව මැතිතුමා, මකුළුලුව මැතිතුමා, වගේම පනී ಭಾರತ, වසන්ත කුමාර, වජිරා චිත්‍රසේන යුවල මේ වගේ අය සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර නිරේපොළ මැතිනියත් මේ කණ්ඩායමේ සමාජිකාව. අපේ රටේ මුද්‍රා නාටක කලාවේ අමරණීය නම් සටින්වන් කළ විශිෂ්ටයන් සමග මෙතුමිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙමත් මම හිතන්නේ එතුමියත් මට
කියලා තියෙනවා වෙන මේ තොරතුර. දැන් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ට අය හමු වෙන්නේ මෙන්න වගේ වකවානුවක. අය ගුරුවරියක් නාට්‍ය ගුරුවරියක් විදිහට නටුම් ගුරුවරියක් විදිහට ඉඳලා තියෙන්නේ. අය මම හිතන්නේ නර්තන නියැලෙන යුගය. මහාචාර්ය අනුරාධ සෙනවිරත්න දා කලාකාමී කෙනෙක්. මම හිතන්නේ මේ දෙදෙනා එකට හමු වන්නට හේතු කාරණා ඉදලා තියෙනවා. 1968 දී මහාචාර්ය සෙනවිරත්න ඔහුගේ ආචාර්ය උපාධිය කිරීම සඳහා ජර්මනියට යාමේදී අය එහිදී හමු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නාගේ මූලික පෙම්පුවත එතනදී තමයි සටහන් වෙලා තියෙන්නේ. හැබැයි ඉන් පසුව අයිරාංගනී මැතිනිය තමන්ගේ නර්තන ජීවිතයට සමුදීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ ජීවිතය බොහොම කාර්යබහුලයිනේ. අය මේ වෙනකත් හිටියනම් එයත් ලංකාවේ ප්‍රකට නාට්‍ය ශිල්පියෙක්. ඔව් මහාචාර්යතුමනි දැන් අර කාර්යබහුලයිනේ එක එක සංචාර යෙදෙනවා මේ නාට්‍ය ශිල්පීන්ට. එතකොට තමන්ගේ අර ගෘහ ජීවිතය එහෙම ගත කරන්න පොඩි අපහසුතාවක් තියෙනවා නේද මහාචාර්යතුමනි? ඒ හින්දා වෙන්නේ නැති එතුමිය කල්පනා කරන්න කරලා තියෙන්නේ. අය මහාචාර්යතුමා වෙනුවෙන් ඒ දරුවන් සෑදීම, ඔවුන් රැකබලා ගැනීම ආදී කටයුතු වලට වගේම එතුමාගේ ශාස්ත්‍රීය ජීවිතයත් අය අසීමිත පිටුවහලක් වුණා. මොකද මම ඒකට සාක්ෂියක්. මම නිරන්තරයෙන්ම එතුමාගේ නිවසේ ගැවසෙන එතුමාගේ ওই පොත්පත් පරිවර්තන ආදී කටයුතු වලදී එතුමාට ආහාර පාන සැපයීම, එතුමාගේ බේත් හේත් සැපයීම, නිරන්තරයෙන් එතුමාගේ සෞඛ්‍යය පිළිබඳව එතුමා ළඟ සිට දැනුවත් කිරීම, මේ බඳු කටයුතු නිරපොළ පැතිරී අතින් සිදු වුණා. ඉතින් ඒ වගේ සුන්දර අතීතයක් තමයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ට තියෙන්නේ. අපි මේ මතකයේ අවදි කරන්නේ පෙරදිනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ බොහෝ කැපීපෙන්න මහාචාර්යවරයෙක් සාලිය කුලරත්නයන්. එතුමන් මේ සාලිය කුලරත්න මහාචාර්යතුමා පිළිබඳව කතා කරද්දී කඳුරට ගුවන්විදුලියටත් බොහෝම සමීප කෙනෙක්. විශේෂයෙන් අපේ නාට්‍ය පිටපත් රචකයෙකු, ඒ වගේම සම්පත්දායකයෙකු විදිහට එතුමන් බොහෝ දීර්ඝ කාලයක් කටයුතු කරනවා. ඒත් එක්කම මේ එතුමන් අපේ ගුවන්විදුලිය කඳුරට ගුවන්විදුලිය සම්බන්ධයෙන් නිරන්තරව පුවත්පත්වලට, ඒ වගේම විවිධ සංගරාවලට ලිපි සපයමින් මේ කඳුරට ගුවනේ අගය පිළිබඳව අපේ රසික රසිකාවියන්ට මතක් කර දෙනවා, ලෝකයට මතක් කර දෙනවා. ඉතින් අද දවසේ අපි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව ගෙනෙන මේ නුවර අලංකාරයෙන් අපි සූදානම් වෙනවා බොහෝ තොරතුරු ගෙනෙන්නට. ඒ අතරේ ප්‍රවීණ ගීත රචක, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ආචාර්ය සුනිල් සරත් පෙරේරා මැතිතුමන් අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා නේද ගීතානි? ඔව් ගයන්ත අපිත් එක්ක ඉන්නවා දුරකථන මාර්ගයේ සුනිල් සරත් පෙරේරා මහත්මයා දැන් සම්බන්ධ වෙනවා අපිත් එක්ක. අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබ උදෑසනක්. ආචාර්යතුමනි සුනිල් සරත් පෙරේරා මැතිතුමනි, ඔබතුමන් ගීත කලාවට අපේ රටේ ගීත සාහිත්‍යයට බොහොම විශාල සේවයක් කරපු කෙනෙක්. මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් අපේ ශ්‍රී ලාංකික ගීත කලාවට සිදු කළ මෙහෙය, මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ ගීත රචනා පිළිබඳව ඔබතුමන් කොහොමද දකින්නේ? මම හිතනවා ගීත රචනා ගැන අපි වෙනම සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙනවා. අනිත් එක මම හිතනවා මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව මම හිතනවා පූර්වකථනයක් කිරීමත් මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අනතිමානී ගුණ සමුදායක් තිබිච්ච අනතිමානී ගුණෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම නිර්ව්‍යාජත්වය එතුමන්ගේ විශේෂ පුද්ගල ලක්ෂණයක් වුණා. මම හිතනවා එතුමන් කර විවිධ ශාස්ත්‍රීය සේවාවන් අතර මම හිතනවා අපට සිටින ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, කලා ශිල්ප හා ශිෂ්ටාචාර පිළිබඳ මම හිතනවා ඉතාමත් වැදගත් වෙන පරීක්ෂණ රාශියක් කරපු විද්වතෙක් එතුමන්. එතුමෝ සංස්කෘතික ගවේෂකෙක් හැටියට මම හඳුන්වනවා. විශේෂයෙන්ම උඩරට සංස්කෘතිය පිළිබඳ විශාරද දැනුමක් තිබුණ එතුමන්ට, මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ට ගීත සාහිත්‍ය අභිවර්ධනය සඳහා එතුමන් අනුපම සේවයක් කරුවා. ඒ නිහඬ සේවයක්. එය මම හිතනවා එක්තරා යුගයක මෙරට ශ්‍රාවකයන්ගේ වින්දනය හා චින්තනය කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කෙරුවා. එය නිහඬව කරපු දෙයක්. ඉතින් අපිට උදාහරණ හැටියට ගත්තොත් එමි එතුමන් ලියූ ගීත සංඛ්‍යාවක් තිබෙනවා. විශේෂයෙන්ම කැපිපෙන්න එක්තරා යුගයක අපෙත් රසහව මතු කරපු අපේ වින්දනයට හේතු වුණ, ඒ වගේ අපේ චින්තනය කෙරෙහි බලපෑමක් කළ බුදු කරුණා දයාසතිනි නන්දාමාලිනී ගායනා කරන, ඒ වගේම ජයතු ජයතු ශ්‍රී ලංකා ධර්මය කියන අර මං කිව්ව අපේ වින්දනය කෙරෙහි චින්තනය කෙරෙහි බලපෑ මේ ගීතය අමරවීරයන් ගායනා කරන, මම හිතනවා ඒ වගේම ගෞතල බඳවා ගුවිතන් කරවා කි අටුපටු සහලින් පුරවන්නයි කියන සෝහන වීරසිංහයන් ගායනා කරපු ගීතය. තවත් මම හිතනවා මේවත් ආදි වශයෙන් ගීත සම්භාරයක් වුණා. කුරුළු ගීත රැව් නගන්න, අම්බිලියෝ නිදි කරන්න, මම්මාවත් සරසවන්න, අන්න පුතේ ඉර පායනවා කියන ගීතය සනත් මන්සිර ගායනා කරේ. මේ ගීතය ගැන සඳහන් කරනකොට අපි දන්නවා
ඇත්තෙන්ම තවත් ගීත සමුදායක් තියෙනවා ඉරහඳ පායන සිංහල දීපේ කියන ගීතය. ඒ වගේම මම හිතන්නේ මෙතුමන්ගේ ගීත ගැන සාකච්ඡා කරනකොට වැදගත් වන්නේ මම හිතනවා ගීතය කියන කලා මාධ්‍ය අපි දන්නවා ගීතය විශේෂයෙන්ම නූතන ගීත සාහිත්‍ය කිසියම් ආකාරයකින් වැදගත් කොට සලකන්න පුළුවන්. අපි දන්නවා ගීතයක ගීතාත්මක බවකුත් ගීතයක කාව්‍යාත්මක බවකුත් තිබිය යුතුයි. මම හිතනවා සමහර නූතන සමහර සරත් පෙරේරා මැතිතුමනි මේ ඊයේ ඔබතුමා මේ මා සමග කතා කරද්දී හරි රසවත් තොරතුරුයක් කිව්වා. එතුමා ඔය ගුවන් විදුලියට සහසම්බන්ධ වන යුගය ඔබතුමන්ලා සමග මිත්‍ර සන්තව ආරම්භ වූ යුගය එහෙම පිළිබඳව අපිට අපේ ශ්‍රාවකයාට ඉතාමත්ම රසවත් වේවි මේ පිළිබඳව ඔබතුමාගේ මතකය ආවර්ජනය කළොත්. ඔව් ඇත්තෙන්ම මම හිතනවා එතුමන් කලක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධූරයක් දරුවා. ඒ කාලේදී ගුවන් විදුලියට කොක් නිතර ආගිය කෙනෙක්. ඒ වගේම මේ කාලේ එතුමන් පදිංචි වෙලා හිටියේ මේ පොල්ලෙන්ගොඩ ප්‍රදේශයේ නිවසක. ඉතින් අපි නිතර මාත් බිරිඳත් අපි කසාද බඳ කාලෙත් අපි ඇවිදගෙන යනවා. එතකොට එතුමන්ගේ ගෙදරටත් අපි ගොඩවා දෙනවා. ඒකම එතුමා අපිට වගේ ආගන්තුක සත්කාර කෙරුවා. ඊට අමතරව අපි හම්බ වෙච්ච හැම තිස්සෙම කිසියම් ගීතය ගැන කවිය ගැන ඒකම හැම දෙයක් ගැනම විශේෂයෙන්ම මට මතක් වෙන එක්තරා අවස්ථාවකදී තිස්ස අබේසේකර චූරිනුයි හොට තිබුණා විශේෂයෙන්ම මේ ෆොක්ස්වැගන් කාර් එක ෆොක්ස්වැගන් වාහනයක්. ඉතින් ඒක අපිට මැවි පේනවා එතුමත් එක්කම වෙන මගේ මනෝරූපයක් තමයි මේ ෆොක්ස්වැගන් කාර් එකයි එතුමයි අපිව නගගෙන මාවයි තිස්ස අබේසේකරවයි දවසක් ගිහිල්ලා දීර්ඝ සාකච්ඡාවක් කරුවා චිත්‍රපට කලාවද නොයෙකුත් දේවල් ගැන. ඒක පැත්තක්. අනිත් එක තුමන් මම හිතනවා හැමතෙම කිසියම් විදිය මඟ පෙන්වීමක් කරුවා. එක අවස්ථාවකදී මට මතක් වෙනවා එතුමෝ බොහෝ දුරට ශාස්ත්‍රීය සංග්‍රහය වගේ ගුවන් විදුලි වැඩසටහන් වලට සහභාගී වෙන්න ආවා. ඒ වගේම එහිදී ඉතාමත් කුළුපග අපි පැය ගණන් කතා කරුවා. ගුවන් විදුලි භෝජනාගාර කැන්ටිමට වෙලා ඒකම ඒ වගේ අවස්ථා තිබුණා. ඒකම අපි මට මේ ඊපෙරදත් මතක් වුණා. අපි මේ දරුවොත් මතක් කරුවා. අපි නුවර ගියාම එතුමා අපිව මාත් මගේ වෙරිණත් දරුවනොත් එක්කගෙන ඔය තියෙන හැම තැනම එක්කන් ගියා පෙන්වන්න මේ අත වශයෙන් එතුමාගේ තිබිච්ච ඓතිහාසික ඥානයත් ඉතින් ගියාම ඒ ප්‍රදේශ පිළිබඳ එතුමා මම හිතනවා උඩරට නැටුම් කලාකරුවන් චිත්‍ර ශිල්පීන් අසුර ලැබමින් ඒකම මේ පන්සල් විශේෂම උඩරට සංස්කෘතිය පිළිබඳ කළ විශාල දැනුමක් තියෙනවා කියලා මම කිව්වා. ඒදී එතුමා මම හිතනවා මට මතක් වෙනවා විශේෂයෙන්ම ගංගාරාමයට එක්කන් ගියා අපිව. ඔය එතුමා පොතකුත් ලියලා තියෙනවානේ ගෞතම බුද්ධ ශාක්‍යමුනි බුද්ධ. ඒ පොතේ තිබෙන චිත්‍ර කලාව තිබෙන්නේ මම හිතන්නේ ගංගාරාමේ. එතෙන්ටත් එක්කන් ගිහලා අපිට ඒක චිත්‍ර කලාව පිළිබඳවත් මම හිතනවා කියලා දුන්නා. අපේ දරුවෝ තාමත් කියනවා මේ වේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ගෙනilla අපිව එතුමා අපිව ඒ අවස්ථාව ලබා දුන්නා දරුවන්ටත් ඒ වින්දනය ලබන්න. මම හිතනවා ඇත්තෙන්ම ගෞතම බුද්ධ ශාක්‍යමුනි කියන නමින් ඉංග්‍රීසියෙන් පර කරන ලදී කෘතියට 1994 රාජ්‍ය සම්මානයක් ලැබුණා. මම ඉතාමත් අගය කරන පොතක්. ඒක මොකද ඔය උඩරට චිත්‍ර කලාව පිළිබඳව මම අවබෝධ කරගන්න පුළුවන්. පිටසිතුවා ආශ්‍රිතව එතනින් ගියාම බුදු සිරිත කියා දෙන ග්‍රන්ථය ඉතා වැදගත් කොට සලකනවා. අදත් ඒ නිතර පරිශීලනය කරනවා. මේ පොයේ දාකට එහෙම මට හිතුණාම ඇත්තෙන්ම මේ 18 වෙනි සේවස්සේ මහනුවර ගංගාරාම රජමහා විහාරයේ පිටසිතුවම් බුදු සිරිත කීමට උපයෝග කරගත් අවස්ථාවක් හැටියට දකින්නේ. ඉතින් ඒ වගේ එතුමන් මම හිතනවා ගීත සාහිත්‍යයට වගේම ගීත විචාරයටත් ඒ කාලේ අපි දන්නවා අදත් ගීත මම හිතනවා ප්‍රාථමික අවධියේ තියෙන අදත් ගීත විචාරය කියන එක කවියත් ඒ වගේ අද නමුත් එතුමා කරපු ඒ ගීත විචාරය මට මතක් වෙන අපිත් එක්ක සාකච්ඡාවේදී එතුමාගේ නිර්මාණ වලත් ඒ පැහැදිලිව පේනවා නොයෙකුත් විදිහේ ලක්ෂණයක් ප්‍රතිගවේෂණය කරද්දී එතුමා මම හිතනවා භාෂාව ඉතා ශූරලෙස උපයෝග කරගත්ත ගීත රචනයේදී සම්මිශ්‍රණය කියන සංකල්පය තුළ මම ඉතාගේ මේ දවස්වල මම වැඩියෙන්ම සාකච්ඡා කරන විෂයක් වෙලා තිබෙනවා මේ සම්මිශ්‍රණ ක්‍රියාවලිය.
එතුමාගේ ගීතවල තිබෙන තවත් ලක්ෂණයක් තමයි ජනවහරත් සෙවි වහරත් ඒ වගේම අවශ්‍ය වෙලාවේදී මේ ඒ වහර සම්මිශ්‍රණය කරලා කරපු අත්දැක බැලීම මගේ උත්තම උදාහරණ තමයි අර අපි කලින් සඳහන් කරුව සනත් නන්දසිරි ගායනා කරන කුරුළු ගීත රැවුණ ගන්න වගේ ගීතයකදී ජනවහරේන අර කටවහරේන යෙදුම් තාමත් මනෝග්‍ය ලෙස සම්මිශ්‍රණය කරනවා. ඒක බුදු කරුණා දැසතිමේ කියන ගීතය ආරම්භ බැලුවොත් එහෙම ඒ තිබෙනවා ශාන්ත රසයක් දනවන. ඒක පද සංඝටනය තුළින් මතු කරන ශාන්ත රසය ඉතාම වැදගත් වෙනවා. ඒකම දේශාන් රාගය දනවන ගීතයක් හැටියට මම අදත් අගය කරනවා. අපේ රසහව මතු කරවා වගේම අපිට ඒ යුගයේ එක්තරා විදිහක දේශාන් රාගය මතු කරපු යුගයක්. ගොඩක් දෙනකොට අද ගීත සාහිත්‍ය ගැන කතා කරනකොට ගීත රචකයන් ඉතා අල්ප ප්‍රමාණයක් තමයි මේ දේශානුරාගය මම හිතනවා ගීත සාහිත්‍යයට එකතු කරලා තියෙන්නේ. මට ඒකේ මට වාග්ය ලැබුණා ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඒක මහගමසේකර කෙරුවා, රෂණ අහුබුදු කෙරුවා, විමල් අබේසුන්දර කෙරුවා. ඊට අමතරව මම හිතා අද නූතන ගීත රචකයන් අතරින් මම හිතනවා ඒක මහා අභාග්‍යයක්. ගීත දේශානුරාගී ගීතයක් නමුත් මතු නොකරන එක. ඉතින් ඒ තුමා කරපු අපි දන්නවා ජයතු ශ්‍රී ලංකා ධර්මයේ ඒ දවස්වල උදේට විතර ප්‍රචාරය වෙනවා ගුවන්විදුලිය මගින්. ඒ දවස්වල තිබුණු ගුවන්විදුලිය මගින් ඒ ප්‍රචාරය වෙන ගීතය අපි තමත් අපේ මං කලින් කිව්වා වගේ අපේ රසහව මතු කිරීමට හේතු වුණා. ඒකම මම හිතනවා එතුමා මං කලින් කිව්වා වගේ ගීත සාහිත්‍ය අභිවෘද්ධියට අභිවර්ධනයට අනුපම මෙහෙයක් කරුවා. ඒ නිහඬව කළ සේවයක් ඇටියට මම දකින්නේ. ඔව් සුනිල් සරත්පුරේ මහත්මයා දැන් ඔබතුමාගෙන් මට තවත් කාරණයක් අහන්නට හිතෙනවා. එතුමා මේ දේශානුරාගය ගීතයකට නැගුවා පමණක් නොවේ. ඇත්තටම අපේ රටේ තියෙන උරුමයන් පිළිබඳ එතුමාට විශාල හැඟීමක් තිබුණා. එතුමා ලියනවා ලක්දිව වටදාගය නමින් කෘතියක්. එහිදී මේ අපේ ගොඩනැගිලි නේද වටදාගය ආශ්‍රිතව විදේශ රටවල පවා ගොඩනැගිලි ශිල්පය දියුණු වෙච්ච ආකාරය ගැන එතුමා කිසියම් ගවේෂණාත්මක කාර්යයක නිරත වෙනවා. මම හිතන්නේ ඒ ගැන ඔබතුමාට කතා කරන්නට හැකියාවක් තිබේවි. ඔව් ඇත්ත වශයෙන්ම ඒ විතරක් නෙවෙයි එතුමා අපි ගොඩක් එතුමා කරපු මහනුවර ගැන කෙරුවා. මහනුවර දළදා මාලිකාව ගැන කෙරුවා. කන්දුරට මහනුවර ගැන ඓතිහාසික තොරතුරුවත් ග්‍රන්ථයක් කෙරුවා. ඒකම ඒ වගේ පොළොන්නරුව පිළිබඳව කෙරුවා. කොත්මලේ ප්‍රදේශය පිළිබඳව කෙරුවා. කොත්මලේ ප්‍රදේශය පිළිබඳව ඉතින් ඒ අර උරුමයන් අපේ උරුමයන් මතු කර දැක්වීමටත් ඒ තුලින් යම්කිසි ඇත්තෙන්ම අද මොකදෙනෙකුට නැති ඒ භාෂානුරාගයයි දේශානුරාගය දෙකම එතුමන් තුළ තිබුණා. ඒ භාෂානුරාගයත් දේශානුරාගයත් මතු කිරීමට එතුමාගේ හැම ක්‍රියාවක්ම උපයෝග කරගත්තා. උදාහරණ ගත්තොත් ගීත සාහිත්‍ය බැලුවත් එතුමා කරපු ගවේෂණ ආරම්භ බැලුවත් අනිත් එක තමයි අපේ උරුමය ගැන කතා කරනකොට උඩරට චිත්‍රකලාව පිළිබඳව මම හිතනවා අපේ උනන්දුව ඇති වුණේ එතුමාගේ මගේ උනන්දුව ඇති වුණේ මම හිතනවා එතුමා කලින් කරපු අර ගංගාරාම විහාරය පිළිබඳව ඒ විහාරයේ බිතුසිතුවම් අල්ලා කරපු ඒ අපිට ඒ උඩරට බිතුසිතුවම් කලාව මම හිතනවා අපි දන්නා ඕනෑම විශේෂයෙන්ම වෙනම සාකච්ඡා කළ යුතු එතුමන් පෙන්වා දුන්න ඒ උඩරට එක පැත්තකින් චිත්‍ර කලාව. එතුමා අනිත් එක තමයි උඩරට අපේ පැරණි සාම්ප්‍රදායික කලාකරුවන් සමග තිබිච්ච කිට්ටු ඇසුර. ඒ තුලින් එතුමා මතු කරගත්ත දේවල් රටට ප්‍රධානය කෙරුවා. ඒක අවස්ථාව තමයි චාල්ස් ලව්වා මේ චාල්ස් උනන්ත ලව්වා මේකට නිර්මාණාත්මක චිත්‍ර පිටපත් කිරීම. ඊට අමතරව මම හිතනවා උඩරට නැටුම් කලාවට සම්බන්ධ නාට්‍ය කලාවට සම්බන්ධ උඩට මේවා සම්පූර්ණයෙන්ම එතුමා ඉදිරිපත් කෙරුවා. තාශුකර විදිහට අනිත් එක අපි රසවින්ද මට මතක් වෙනවා එක්තරා අවස්ථාවකදී එතුමත් එක්ක කතා කරද්දී අපි ඒ දවස්වල හරි රසවින්ද අමරදේවයන්ගේ කාලේ අමරදේව පළවෙනි ගායනා කරුවා ජනගීයක් හැටියට අරගෙන චන්දෝමා බිලින්දේ කියන ගීතය අපි දෙන්න හරියට රසවින්දේ. දැන් මේ දවස්වල මට ඒක වඩාත් වැදගත් වෙන්නේ මේ පිළිබඳව එතුමා චන්දෝමා බිලින්දේ ගැන අපි තර්ක කෙරුවා නොයෙකුත් ආකාරයෙන්. නමුත් මේ දවස්වල වැදගත් වන්නේ මේ ගැන වැරදි ප්‍රචාරයක් යනවා. මේ සමහර ඉන්ටර්නෙට් එකේ තියෙනවා වෙන ගීත රචකයන්ගේ නමුත් ඇట్లా තියෙනවා මේ චන්දෝමා බිලින්දේ කියන ගීත. මේක ඇත්ත වශයෙන්ම උඩරට යුගයේ එහෙම නැත්නම් මහනුවර යුගයේ කවිකාර මඩුවේ හිටපු කවියෙක් ලියපු එකක්. එතෙන් ගියාම අඹන්වල නිලමේ කියන කවියා
ඉතින් මේවා මම හිතනවා අපිට හොයන්න උනන්දු උනේ මට මේ මෑත කාලේ වුණත් මෙතුමා අපේ ඒ දවස්වල කරපු අපට කරපු මග පෙන්වීම උඩයි. ඉතින් ඇත්තෙම ඒ අඹන්නන නිලම කියන පුද්ගලයා දෙවෙනි රාජසිංහ රජුගේ කාලේ හිටපු කෙනෙක්. ඉතින් මේවා අද වැරදියට විකෘති වෙන අවස්ථාවලදී වෙන නම් දාගෙන එකම මේ ඒ වගේ මේ මම හිතනවා විශේෂ ඉන්ටර්නෙට් ජාලේ ආරම්භ බැලුවොත් උඩ පැහැදිලි වෙනවා. ඒ වගේ වැරදි නම්කම් තිබෙනවා මේ ගීතය පිළිබඳව. ඉතින් මට මතක් වෙන්නේ එතුමා මේ ගීතය පිළිබඳව අපි උඩරට විශේෂයෙන්ම ගීත සාහිත්‍යයේ තිබෙන ඔය වන්නම් ඒ කියන්නේ ප්‍රශස්ති ගායන ශෛලීන් ඒ වගේම අපේ ගීත සාහිත්‍යයට ගීත නිර්මාණයට ආකෘති වශයෙන් කරන්න පුළුවන් අත්හදා බැලීම් පිළිබඳව අපි සාකච්ඡා කරුවා. ඒකදී මට මතක් වෙන්නේ මේ ගීතෙත් එක්ක මට මතක් වුණේ එතුමන්ව ඇත්තෙන්ම අපේ භාෂාත්මක වශයෙන් අපි නිශ්චලව කතා කරද්දී භාෂාත්මක වශයෙන් කරන්න පුළුවන් අත්හදා බැලීම් මොනවද? ඉතින් ගියම ආකෘතියෙන් වශයෙන් කරන්න පුළුවන් අත්හදා බැලීම් මොනවද කියන එක සාකච්ඡා කරන්න පුළුවන් දැනුමක් එතුමාගේ තිබුණා. ඒ නිසා අපට අපේ ඒ සංකතන ඉතා වැදගත් වුණා අපි අදහස් හොමාරු කර ගැනීම. ඉතින් මම හිතනවා එතුමා විශේෂ මෙහෙවරක් කෙරුවා මේ රටේ විශේෂයෙන්ම උරුමයන් රැක ගැනීමට ඒක සංස්කෘතික මම අර කලින් කිව්වා වගේ සංස්කෘතික ගවේෂකයෙක් ගවේෂණශීලී පරිශ්‍රණය එතුමාගේ ඉතා වැදගත් කොට සලකන්න පුළුවන්. ඉතින් මේවා අරන් බලනකොට එතුමා කරපු මෙහෙවර එක්තරා යුගයක ඉතා වැදගත් කොට සලකන්න පුළුවන්. ගීතයට ලබා දුන් එළිය එතුමාගේ ගීතවල ඉතාම ජනප්‍රිය ගීත රාශියක් මම ඔය සඳහන් කරුවේ. ආචාර්ය සුනිල් සරත් පෙරේරා මැතිතුමනි, දැන් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් අපෙන් සමුගෙන දසවසරක් සැමරෙන මේ මොහොතේ අපිට හිතෙන්නේ එතුමන් ඉන්න ඕනේ කාලෙක තමයි අපාතරින් විය වුනේ. ඔබතුමන්ගේ කලන මිත්‍රෙක් අනුරාධ සෙනවිරත්නයන්. ඉතින් එතුමන්ගේ මේ හිස්තැන මේ අඩුව පිළිබඳව කල්යාණ මිත්‍රෙක් විදිහට ඔබතුමන්ට මොන වගේ හැඟීමක්ද දැන් දැනෙන්නේ? අතෝසෙම් එතුමන් හිටියනම් විශේෂයෙන්ම පේරාදෙනි සාහිත්‍ය ගැන කතා කරනකොට පේරාදෙනියනුත් මෙහෙවරක් ඉතුරුනානේ දබුවගේ ආයත් ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් පේරාදෙනි සාහිත්‍ය තවදුරටත් මම හිතනවා රැක ගැනීමට ඒ පේරාදෙනි සාහිත්‍යයේ විශේෂත්වයක් තිබුණා. ඔය සිරිබුල සිංහල වගේ කවියෝ කරපු අත්හදා බැලීම් සම්ප්‍රදායත් එක්ක යම්කිසි සම්බන්ධයක් තිබුණා. අනිත් එක අපි නිදහස් ආකෘතිය තිබුණාට ඉතින් නමුත් ඒවා ඔය රටේ උරුමයට අහිත කර දෙයක් නෙවෙයි ඒ කරපු අත්හදා බැලීම්. නමුත් වර්තමානයේ විවිධ අත්හදා බැලීම් කරනවා. ඒවා අත්හදා බැලීම් නෙවෙයි විවිධ ප්‍රකාශන සහ මම හිතනවා සමහර සිද්ධාන්ත වේදින් හැටියට කරන ප්‍රකාශ ඔය පළාතිනුත් මම හිතනවා අපි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල කරන ඒ සංකතන ගැන අපේ ඔබ වගේ සැලකිල්ලට ගත යුතුයි. අලුත් පරපුරක් නෙන්නේ මේ කියන්නේ තරුණ පරපුරක් ඔයාට මම හිතනවා අනුරාධ සෙනරත්න වගේ අය හිටියා නම් මේ කාලේ හොඳ මඟ පෙන්වීමක් කෙරේ කියලා. ඇත්ත වශයෙන්ම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මැතිතුමනි ඔබට. ඔබතුමා ඊයේත් මා සමග කතා කරද්දී සඳහන් කළා මේ විචාරය පිළිබඳව අද දින ඉතා භෞතිකවාදී ස්වරූපයක් මේ විශ්වවිද්‍යාල වලින් සමහර විද්වතුන් විසින් ඉස්මතු කරනු ලබන බව. ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා වැනි අයට එවගේම අපේ අද පාදක මේ කතානායකයා වන මහාචාර්ය අනුරාධ සෙනවිරත්නන් වැනි අයත් අතිශයින්ම අවශ්‍ය එක මේ අප සිටින බොහොම ස්තුතියි ඔබතුමාට. ඒත් එක්කම ගීතානි අපි ප්‍රාර්ථනා කරනවා අපේ රටට පමණක් නෙවෙයි සුනිල් සරත් පෙරේරා වැනි ගීත රචකයන් ඒ වගේම අපේ ජාතිය පොබුදු කළ ඔබතුමන් වැනි අයටත් අපේ දළදා හිමි සරණ ලැබේවා කියලා. ඉතින් අපි ඒ සම්බන්ධ කරගත්තේ ප්‍රවීණ ගීත රචක ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වුණු ආචාර්ය සුනිල් සරත් පෙරේරා මැතිතුමන් බෙහෙවින්ම ස්තුතියි අද දවසේ මේ ගුණානුස්මරණයට ඔබතුමන්ගේ සහාය ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. හොඳයි අපි මහාචාර්ය තුමා සමගින් මේ කතාව ඉදිරියටත් ගෙන යන්නට සූදානම් සිටින ගාන්ත ඊට කලින් අපි තවත් ගීතමය විරාමයක් ලබා ගනිමු. මම හිතන්නේ මේ ගීතයත් අපි තෝරාගත්තේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් ලියෝ ගීතයක්මයි. ජයතු ජයතු ශ්‍රී ලංකා ගීතය. අපි මේ ගීතයත් ශ්‍රවණය කර නැවතත් එක්වෙමු නුවර අලංකාරයේ පිළිසඳර සමග.
जयतु जयतु श्रीलंका धरणी विजय भूमि सौभाग्यशालिनी सदाभिवन्दित जनाभिनन्दित सदाभिवन्दित जनाभिनन्दित उदार वो जनराज्य लंका 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 उदार वो जनराज्य लंका समनल कंदे सिरिपा हेवनिन समनल कंदे सिरिपा हेवनिन श्रद्धावत् विप्रवाह गलन्ने शत्रुवनिन सरसा अपदेशय शिव महागंगा गलावसिन्ये දෙදහස් වසරක අපගේ උරුමය දෙදහස් වසරක අපගේ උරුමය ජනතාශත් විප්‍රභාව දකින්නේ ඒ අභිමානය නංවා දස දිග නිදහස් ලෝකේ පෙරට දෙන්නේ ශක්තිය සාමය සමගිය එක් වී ශක්තිය සාමය සමගිය එක් වී සකල සම්පතින් පෙරණ පිරේවා අපගේ දේශය වෙනුවෙන් අප හැම දේශභක්තියෙන් අවදි කෙරේවා जयतु श्रीलंका धरणी विजय भूमि सौभाग्यशालिनी सदाभिवन्दित जनाभिनन्दित सदाभिवन्दित जनाभिनन्दित उदार वो जनराज्य लंका 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 उदार वो जनराज्य लंका මහාචාර්ය සාලි කුලරත්න මැතිතුමනි ඔබතුමන්ගෙන් මම අපි මේ ශ්‍රවණය කළ ගීතය ගැන අහන්නට කැමතියි. දැන් වර්තමානයේ අපිට දේශාභිමානී ගීත ඇහෙනවා. නමුත් මේ වගේ ඊටාම වටිනා ගීත භාෂාව ඊටාම කල්පනාකාරීව භාවිත කරලා රචනා කරපු ඒත් එක්කම සංගීතය මනවින් මුසු කරපු මේ වගේ ගීත හරිම අඩුවෙන් අපිට ඇහෙන්නේ. මේ ගීතය ගැන ඔබතුමාට යමක් කියන්නට ඇති. මට මේ මහාචාර්ය සෙනවිරත්න ඇදුරුතුමා මා සමග පවසලා තියෙනවා මේ ගීතය පිළිබඳ යම් අදහසක් පසුබිමක්. ඒ අර මුල් යුගයේ 1970 ගණන් වල ඔය ජනරඩ් ආණ්ඩුව කියලා පාලන ක්‍රම මම හිතන්නේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භුණු ඒ රජයේදී මේ දේශජ ශක්තිය ඊළඟට ශ්‍රමාභිමානය මෙන්න මේ විබඳු තේමා ඉස්මතු කරමින් ඒවා ජනගත කරන්නට උත්සාහ කළා තියෙනවා. ඒ කාලේ තමයි මේ වගා සංග්‍රාමය වැනි දේවලුත් මේ ව්‍යාප්ත වුණේ. ඉතින් මේ කාලෙදී ඔය ජනරජ ඒ කියන්නේ මේ ජනයාගේ ශක්තිය ජනයාගේ ශ්‍රියත්වය අපේ දේශයේ තියෙන සංස්කෘතිය ඒ ස්වාධීනත්වය කෙරෙහි මිනිස්සු තුළ එක්තරා ගැම්මක් රිද්මයක් ඇති කිරීම කියන අරමුණින් ගීත රචනා වෙලා තියෙනවා. දැන් මේ විදිහේ තව ගීතයක් තමයි වෙන රචකයෙක් මට රචකයා මතක නැහැ ආචාර්ය වික්‍රත්නායකයන් කියන සිප එන සමනොල මුදුනින් ජනරජ දිනකර කිරණින් ලංකා රන් තැඹර කැකුල විකසිත වෙනවා. දැන් මේ වෙන ගීතයක්. දැන් මේක මහාචාර්යතුමාගේ ගීත මේ ගැන ඇත්තම කියනකොට මහාචාර්යතුමා මේ මේකේ සංස්කෘත වචන භාවිත කරන ජයතු ජයතු ශ්‍රී ලංකා ධරණී විජය භූමි සෞභාග්‍ය ශාලනී. දැන් එතුමාට සංස්කෘත භාෂාව පිළිබඳ හොඳ ප්‍රවීණත්වයක් තිබුණා. ඔය මයුරාෂ්ටක කියලා එක්තරා මේ සංස්කෘත කවියෙකුගේ මම හිතන්නේ ශ්‍රී ජයදේව වෙන්න ඕනේ පරිවර්තනය කරා සිංහලට. ඒ පද්‍ය පන්තිය මයුරාෂ්ටක කියන සංස්කෘත පද්‍ය පන්තිය සිංහලට එතුමා. අන්න එහෙම ලොකු සංස්කෘත දැනුමක් තිබුණා. ඉතින් මේ ගීතේ මේ සංස්කෘත ප්‍රතිද්වනි වචන
භාවිතා කරන ප්‍රතිධ්වනි කියන්නේ ඒ වචන ඇහෙනකොට අපි තුල එක්තරා මේ නිකන් හැඟීමක් එන අර අපි සාමාන්‍ය ව්‍යවහාර කියන ඇඟ හිරිවැටෙනවා කියලා. අන්න ඒ ලක්ෂණය. අපි අද කාලේ ඇත්තටම මේ සංස්කෘත භාෂාව ගැන කවුරුත් වැඩි දන්නෙත් නැහැ. හේතුව මේ නිතර ඇහෙන්නේ නැහැ. මේ අද ඊට වඩා වෙනස් මේ සංකල්ප වශයෙන් හරීම මේ බොහොම කම්මැලි ඒ වගේම මේ සමහර විට මේ අර මනුෂ්‍යත්වයේ වඩා නරුම පාර්ශවවලට සම්බන්ධ වචන තමාද භාවිතා ඔව් මහාචාර්යතුමනි දැන් ඔබතුමා එහෙම කියද්දී අපේ සිංහල පාලි ඒ වගේම සංස්කෘත මේ භාෂාවල අතීතයේ අපි නියැලෙහෙල හිටියනේ අපි ඒවා ව්‍යවහාර කළා සමහරෙන් අධ්‍යයනය කළා. නමුත් අද දවසේ අපි මේ සිංහල සහ ඉංග්‍රීසි දෙකම මිශ්‍ර සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි ඔය වචන දෙක මිශ්‍ර කරලා තමයි විවිධ අවස්ථාවලදී අපි කතා බහ කරන්නේ. ඒකත් මේ අපේ දේශාභිමානී ගීත කලාව එහෙම නැත්නම් අපේ දේශාභිමානී හැඟීම් අවදි කරන්නට බාධාවක් වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඔව් දැන් මේක මේ අතවශ්‍යම මම මේ පිටපතේ නම් අග ලියාගෙන තියෙන්නේ. නමුත් මේක මේ වෙලාවේදී සිහි කඳවන්නට ඕන කාරණයක් වෙනවා. ඔය මේ ලෙවි ස්ට්‍රෝස් කියන මානවවේදියා කියලා තියෙනවා යම් පුද්ගලයෙක් යම් දේශයක යම් සමාජයක උපන්නු ඒ පුද්ගලයා ඒ සමාජයේ තියෙන ස්වීයත්වයෙන් ඒ ජීව ගුණයෙන් සන්නද්ධ වෙන්නට ඕන කියලා. එසේ සන්නද්ධ වුණාම ඔහුට තමගේ සම්ප්‍රදායකේ විශාල භක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ භක්තිය ඔහු තුල පෝෂණය වෙලා එහි සාරඵල ඒකෙන් ඔහු නිර්මාණය කළ ඵලය මේ සමාජයට දෙන්න ඕන කියලා දෙන්න පෙළඹෙනවා කියලා. මේක මේ ඉරාන ඉන්දීය ජන සමාජයන් වල වැඩිපුරම දකින්න ලැබෙනවලු මේ පුද්ගලයන්. බලන්න බටහිර සහ අපේ පෙරදිග අතර වෙනස ඒ ලෙවි ස්ට්‍රෝස් කියන මානවවිද්‍යා හංගවන්න යන්නේ එහෙම. මහාචාර්යතුමාත් මම හිතන්නේ එහෙම කෙනෙක් කියලා මට මේ වෙලාවේ කියන්න සිතෙනවා. අලංකාරය සමගින් ඔබ රැඳෙන්නේ අද අපේ නුවර අලංකාරය වෙන් කළ තිබෙන්නේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ දසවන ගුණ සමරුව නිමිත්තෙන්. ඉතින් අපේ මහාචාර්ය සාලිය කුලරත්නයන් මැදිරියේ ඉන්නවා. ඒ වගේම අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා අපේ රටේ සංස්කෘතිය පිළිබඳව අපට ඒ වගේම නූතන පරපුරට දැනුම ලබා දෙන අපේ සංස්කෘතියේ අගේ වටිනාකම වටහා දෙන්නට වෙරදරන ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දලුපොත මහත්මයා. ඉතින් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ මානවවාදී තොරතුරු ඒ වගේම එතුමන්ගේ මානවවාදී හැඟීම් පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අපි මහින්ද කුමාර දලුපොතයන් මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දලුපොත මහත්මයා අපි සූදානම් දැන් අනුරාධපුර යුගය ඒ වගේම පොළොන්නරු යුගය පිළිබඳව මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් බොහොම ආඩම්බරකාරී විදිහට අපට ඒ වගේම සිසු ලෝකයට දැනුම ලබා දෙන්න උත්සාහ කළා. ඔබතුමා කොහොමද මේ සම්බන්ධව දකින්නේ? විශේෂයෙන් මේ සංස්කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන ජනශ්‍රුති පරීක්ෂකයෙකු විදිහට. ඔය ඇත්තම මහාචාර්ය අනුරාධ රත්නයන් ගැන කතා කරනකොට මම හිතනවා ඊටාම වැදගත්ම අපේ අමතක කරපු වටිනාකමක් තියෙනවා. ඒ ශාස්ත්‍රීය වටිනාකමක්. ඒක තමයි දැන් අනුරාධ සෙනවිරත්න තමුන්ගේ ශාස්ත්‍රීය සේවාවන් කරගෙන ගියේ ඒක තමුන්ගේ සමාජ සත්කාරයක් විදියට. එහි තියෙන ලාභ ප්‍රයෝජන ගැන එහෙම හැඟීමක් නැහැ. පාඨකයා සහ සමාජයේ දැනුවත් කිරීමේ අරමුණ තිබුණේ. නමුත් අර ඔබ කිව්වා වගේම පුරාණ අනුරාධපුරය කියන කෘතිය සහ පුරාණ පොළොන්නරුව කියන කෘති දෙකක් මේක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියන භාෂා දෙකෙන්ම පළ වෙලා තියෙනවා. මෙන්න මේ පොත් දෙක ගැන විතරක් සහ ඒකත් එක්කම බැඳුණු තව පොතක් මට එකවර සිහිපත් වෙන එක තමයි මිහින්තලා උදාගිර කියන පොත. ඒකෙත් ඉංග්‍රීසි පිටකතක් තියෙනවා. මෙන්න මේ කෘති තුන ගැන පමණක්ම කතා කළොත් මෙහි තියෙන විශේෂත්වයක් තියෙනවා. ලාංකීය ශාස්ත්‍රීය පොත් අපි දන්නවා විවිධ ධාරාවන් යටතේ පළවෙනවා. ඒවට විවිධ ශාස්ත්‍රීය වටිනාකම් එකතු කරනවා. ඒ සියල්ල අතර මම දන්නේ දැන් අද දවසේ ලෝකයේ කතා බහ කරන ප්‍රබල මාතෘකාවක් තියෙන මේක විෂයක් මානව විද්‍යාව යටතේ තියෙන්නේ. මේකට සිංහලෙන් කියන දෘශ්‍යාත්මක මානව විද්‍යාව කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ විෂුවල් ඇන්ත්‍රොපොලොජි කියලා. එතකොට මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් මේ විෂුවල් ඇන්ත්‍රොපොලොජි කරපු කෙනෙක් නෙමෙයි. ඒක පොතපත කියවන්නේ නැති ඒ කාලේ හැටියට ඒ දැනුම අවබෝධය ලබා ගන්න නැති. හැබැයි ඒකට ලංකාවේ අදටත් විෂුවල් ඇන්ත්‍රොපොලොජි කිසිම විශ්වවිද්‍යාලයක නිල වශයෙන් උපාධියකට උගන්වන්නේ නැහැ. දැන් මේබඳු පරිසරයක් තියෙනකොට අනුරාධ සෙනවිරත්නයන්ගේ මේ කෘති සම්පාදනය වෙන්නේ විෂුවල් ඇන්ත්‍රොපොලොජිකල් පොත් විදියට. කොහොමද මේක වෙන්නේ? එකක් තමයි
ශාස්ත්‍රීය විද්‍යාව තමුන්ගේ භාෂා හැසිරීම කරනවා මූලාශ්‍ර අධ්‍යයනයන් සහ තොරතුරු විමර්ශනයන් ඉදිරිපත් කිරීම කාර්යය තාම විදග්ධ භාෂාවකින් කෙරේ. ඒක සාමාන්‍ය සිසු ශාස්ත්‍රීය ලේඛකයන් සියලු දෙනා අනුගමනය කරන විධිමත් විදග්ධ ක්‍රමවේදය. ඒක අනුරාධ සෙනවිරත්නයන් අනුගමනය කරනවා. හැබැයි ඔහුට පුදුම පෙරදැක්ම කියන්නේ අනාගතයේ විනිවිද දැකීමේ දැක්මක් තියෙනවා. ඒ දැක්මට අනුව තමයි අර පොත ඉදිරිපත් කරන හැඩය. ඒ කියන්නේ විශාල පින්තූර පාවිච්චි කරනවා. පිටු දෙක පුරා යන පින්තූර පාවිච්චි කරනවා. එතකොට කියන්න ඕන කරුණ ඊටාම ගැඹුරින් කියන අතර මේ ඒකට අනුදත් පරිසරයේ විග්‍රහ වෙන ඡායාරූපාවලියක් ඉදිරිපත් කරනවා. එතකොට මේක හරියට අර මේ අපි පෙරලගෙන බලනකොට සාහිත්‍ය ලෝකේ මේ අපේ වටිනාකම් පිළිබඳ අවබෝධයක් නැති ඕනෑම ආධුනික පාඨකයෙකුට දැනෙන්න පුළුවන් මම පුරාණ අනුරාධපුරයට ගියා නැත්නම් පොළොන්නරුවට ගියා. ඒ කියන ශාස්ත්‍රීය වටිනාකම සමාජ පරිසරය ඒකේ තියෙන අර මේ කෘතියේ අන්තර්ගත භාෂාවෙන් කියව ගන්න අතර ඉතාම අපූර්ව විදිහට අර රූපාවලිය ඉදිරිපත් කිරීමේ ඡායාරූප මගින් තමයි ඉදිරිපත් කරන්නේ. දලපත මෙතුණා රූප ඉදිරිපත් කිරීම ඇතුළේ මේක හරි අපූර්වට ගලප ගන්නවා. මම හිතනවා දැන් අද වෙනකොට ලංකාවේ මේ විෂුවල් ඇන්ත්‍රොපොලොජිකලි පොත් එන්න පටන් ගන්න. කියන්නේ දෘශ්‍යාත්මක මානව විද්‍යාත්මක කෘති බිහි වෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද ලෝකයේ මේක තාම මානව විද්‍යාවේ ප්‍රබල සාධකයක් එක ජනශ්‍රුති විචේ එක අංගයක් විදිහට තමයි දැන් ලෝකේ වැඩි වර්ධනය වෙමින් පවතින්නේ. ඔව් මහින්ද කුමාර දලපති මහත්මයා අද දවසේ අපි කතා කරනකොට අද දවසට දැන් ඒකට අපෙන් ඒ කියන්නේ ඔහුගේ ශාස්ත්‍රීය කාය තාම අපිත් එක්ක ජීවත් වෙනවා. ඔහුගේ බුද්ධි කාය අපිත් එක්ක ජීවත් වෙනවා. එතකොට දැයෙන් සමුගෙන වසර 10ක් ගෙවිලා තියෙනවා. එතකොට මේ කෘති සම්පාදනය කරන්නේ ඊටත් පෙර. දැනට අඩුම වශයෙන් ගත්තොත් අවුරුදු 20කට වගේ කාලයකට පෙර සම්පාදනය කරපු මේ කෘති 20ක් නෙමෙයි සමහර කෘතියකට අවුරුදු 30ක් තරම් වෙනවා. ඒ කෘතිය අද දවසේ වඩා විචිත්‍රවත් විදිහට ප්‍රබල විදිහට සමාජගත වෙමින් තියෙනවා. අලුත් මානකෙ මම හිතනවා මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මා ඇදුරුතුමාණන් තමයි මූලිකත්වයේ ගත්තේ ශාස්ත්‍රීය කෘතිවලට මේ මානව දෘශ්‍යාත්මක මානව විද්‍යාත්මක ගුණය කියන එක ලංකා සමාජයේ එකතු කරන්න. ඔව් මහින්ද කුමාර දලපති මහත්මයා ඔව් ඔබතුමන්ගෙන් අපේ මේ මහාචාර්යතුමා සලිකුරත්න මහත්මයාට කිසියම් ප්‍රශ්නයක් යොමු කරන්නට තියෙනවා ඔබතුමන්ට මේ සලිකුරත්න මේ දලපත මැතිතුමා මම ඔබතුමා විස්තර අහගෙන ඉද්දි මම මේ සාලිය කුඩරත්න කතා කරන්නේ මේ අර ඔබතුමා කිව්ව මේ දෘශ්‍යාත්මක මානව විද්‍යාව ගැන කියනකොට මට මතක් වෙනවා මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්න ඇදුරුතුමා සමග ඔය පොත්පත් එතුමා ඔය පරිවර්තනය කරනකොට ඒ පොත්පත් ලියද්දි මේ අර ඡායාරූප තේරීම පිළිබඳ එතුමා දක්වන මේ බොහුටි බව අපි ඒ ස්ථානයේ ඉඳලා තියෙන ඒ ඔබතුමා කිව්ව කාරණේ බොහොම ඇත්ත. දැන් ඒ ඡායාරූප රාශියක් එතුමා ගන්නවා ඔය සංස්කෘතික ස්මාරක පිළිබඳ. ඊට පස්සේ ඒ ඡායාරූප වල මෙන්න මේක දැම්මොත් හොඳයි කියලා ඔහු නියම ඡායාරූපය තෝරලා ගන්නවා. ඒතර ඒ ඡායාරූපය තමයි අවසානයේ පොත්පත් කරා යන්නේ. ඒතර ඒ ඔබතුමා කිව්ව පරිදි එතුමාට මේ දෘශ්‍යාත්මක මානව විද්‍යාව පිළිබඳ ශිල්පීය වශයෙන් එතුමා ඉගෙනුවේ නැතුණාට ඒ ඡායාරූප පිළිබඳ හැඩතල වගේ දේවල් පිළිබඳ ඉතාමත්ම ප්‍රවීණ අවබෝධයක් තිබුණා කියන එකත් ඇත්තටම හැඟෙනවා ඒ කාරණේ. ඔව් ඇත්ත මහාචාර්යතුමනි මේ ඒකේ දැනෙන හේතුව තමයි දැන් එතුමත් එක්ක දැන් මට වාග්යක් ලැබුණා ඒ ග්‍රන්ථ සකස් කරන සහ මුද්‍රණය කරන කාර්යයන්දී පවා සම්බන්ධ වෙන්නේ. එතකොට එකක් තමයි අර මේ ඒ කාර්ය කරනකොට මේ අර පොඩි ළමයි කරදර කරන්නේ එක පැත්තකින් කිව්ව ඒ වගේ නෑ මේක බ්ලින්ඩ් ඕනේ මෙන්න මේකේ තියෙන මේ ඔන්න ඔක නෙමෙයි මෙන්න මේ බලන්නකො මේ පින්තූරේ මෙන්න මේ පුංචි මොකක් හරි ඒක ඡායාරූපයක් විදිහට ගත්තාම මේ මහාචාර්යතුමනි අපිට හිතෙන පොඩි කෑල්ලක් එක එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මහාචාර්යතුමා කියන මෙන්න මෙතන තමයි මේක මම විග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ කියන කාරණාව කියලා දැන් බණ්ඩාර ශාස්ත්‍රීය කරුණුත් ගෙනල්ලා ඉතින් බණ්ඩ දැන් ඔහු කිසිම වෙලාවක අපේ සමාජගත වෙලා නැහැනේ ඡායාරූප ශිල්පියෙක් විදියට. එතකොට මේ කැමරාව අරගෙන එළියට බහැපෝ ශිල්පියෙක් නෙමෙයිනේ. හැබැයි ඔහුට දෘශ්‍යාත්මකව ඒ දැක්ම ආවේ මං හිතනවා එකක් තමයි මේ විෂය අධ්‍යයනය කිරීම. ඒකත් එක්ක මං හිතන්නේ විදේශ පොතපත
විදේශ පොත්පත් පුදුම තරමට පරිශීලනය කරපු විදේශ ලයිබ්‍රරි කියන්නේ පුස්තකාලය ඇසුර ඉතාම ගැඹුරින් තිබුණ මහාචාර්යවරයෙක්. මම හිතන්නේ මේ අත්දැකීම ඔහුට ගොනු වෙන්නේ නැති. එතකොට මේ නූතනයේ අද අපි උගන්වන සහ මේ නූතනයේ සාකච්ඡා කරන දෘශ්‍යාත්මක මානව විද්‍යාව කියන විෂයක් ගොඩ නැගුණේ නැතුවට ඒ විෂය කරුණු පුරෝගාමී විදියට ඕන්ගේ අර ශාස්ත්‍රීය අත්දැකීම් ඔස්සේ ගොඩ නැගුණා. අර මහාචාර්යතුමා කියවා වගේම මට ඇත්තම දැනෙන දේ තමයි පින්තූර මිටියක් අරගෙන එනවා. ඒ කියන්නේ පින්තූර තොගයක් තියෙනවා. ඒ තොගේ ඇතුලේ ඊට පස්සේ මේ අනුරාධ මහාචාර්යතුමා තමයි අදාළ පින්තූරේ තෝරලා දෙන්නේ. මේක දාන්න. මේක ඒකට දාන්න කියන එක විතර නෙමෙයි. ඒකේ ප්‍රමාණය කියන මේක පිටුවක් කියන්න ඕනේ. මේක පිටු දෙකට සැකසම වෙන්න ඕනේ. එහෙම කියලා. එතකොට මේ පිටුවට ගන්න බැරි නම් අදාළ තැනට කොහොමද ගන්න විදිය. දැන් ඒ වගේ කියන්නේ දැන් අර ග්‍රන්ථ සුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණා. මෙන්න මේ කාරණා දෙකත් එක්ක තමයි අර දෘශ්‍යාත්මක මානව විද්‍යාත්මක ලක්ෂණ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ කුටිහරහා පතිත වුණේ. මේකේ වටිනාකම තියෙන්නේ සාලිකුරත්න මහාචාර්යතුමා තාමත් ලංකාවේ අපි මේ අපේ ශාස්ත්‍රීය සේවාවේ ඉන්න ශාස්ත්‍රීය කෘතිවල දෘශ්‍යාත්මක මානව විද්‍යාත්මක ලක්ෂණ ගැන අධ්‍යයනය කරලා නැහැ. ඒ ගැන කතා කරලා නැහැ. ඒකට දැන් ඒකේ දැන් ගොඩක් වෙලාවට රූපාවලිය ගැන සාකච්ඡා කරනවා. හැබැයි අර පුරෝගාමී පුද්ගලයන් පිළිබඳ ඒ පුරෝගාමී දායකත්වයේ අපේ රටේ කොහොමද උනේ කියන එක කතා කරලා නැහැ. ඉතින් මම දන්නේ මට තාමත් තීරුම් ගන්න බෑ. මොකද ඔහුගේ ජීවිතය ඇසුරින් අපිට දැනුණ දේ තමයි ඔහු තාම සොඳුරු කලාකරුවෙක් ජීවිතයේ දකිනවා වෙනස් විදියට හිතනවා. ඉතින් වෙනස් විදියට හිතුවත් වැඩක් නෑ. තමුන්ගේ නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කිරීමේ ගුණය කියන එකේ ශාස්ත්‍රීය ශික්ෂණය කියන එකත් අපූර්වට ලැබලා තිබුණා. හොඳයි මහින්ද කුමාර දරුපොළ මහත්මයා ඔබතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව අපි නොදත් බොහෝ කරුණු කාරණා පිළිබඳව එතුමා කතා කළා. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපි. මේ අපේ රටේ සංස්කෘතිය පිළිබඳව ඒ වගේම අපේ නූතන පරපුරට වගේම අපේ සංස්කෘතිය අගේ වටිනාකම වටහා දෙන්නට බෙරදරන ජනශ්‍රුති පරීක්ෂකයෙක් විදියට මහින්ද කුමාර දළුපොළ මහත්මයාට මම ඊයේ කතා කරද්දිත් එතුමාන් කිව්වා මේ ගයන්ත අපේ සංස්කෘතිය අගේ අපිට තේරෙන්නේ අපි වටහාගෙන නැහැ කියන කාරණේ. ඉතින් එතුමන් මතක් කළා වගේම මේ අපේ රටේ සංස්කෘතිය පිළිබඳව අපිට වගේම සෙසු ලෝකයට ලබා දෙන්නට විශාල වෙහෙසක් ගත්ත මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ මේ ගුණානුස්මරණයට කෙටි දැනුම් දීමකින් සහභාගී වීම සම්බන්ධයෙන් අපේ ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දළුපොළ මහතාට අපේ කඳුරට ගුවන්විදුලි ස්ටුඩියෝ මේ වෙලාවේ පිරිනමනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. හොඳයි එතුමාට අපි ස්තුතිය පළ කරන ගමන්ම ගයන්ත අපේ මේ කඳුරට සේවයේ අතීතය මේ මතකවර්ජනයක් කරද්දී අපේ කඳුරට සේවයේ ආරම්භයේ ඒ කාල සීමාව පිළිබඳව අපිට අනුරාධ සෙනවිරත්නයන් ගැන විශේෂයෙන් තවත් වෙනම පැතිකඩක් ගැන කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ඇසල පෙරහර විකාශනයේ එතුමා දැක්වූ දායකත්වය. මට ඊ කතා කරන්න හම්බුණා අපේ කඳුරට සේවයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකයෙක් වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකවරයෙක් විදිහට කාලයක් කටයුතු කරපු අපේ ප්‍රේමලාල් විජේසිංහ මහත්මයාත් එක්ක එතුමා හරි අපූර්ව තොරතුරු වගේක් කිව්වා මේ පූජ්‍ය වරකාවේ ධම්මාලෝක හමුදුරුවෝ වගේම අපේ ශ්‍රාවකයන් මේ පෙරහර සහ මේ උඩරට සංස්කෘතිය ආශ්‍රිත දැනුමින් පෝෂණය කරපු දැනුමින් සන්නද්ධ කරපු මහාචාර්යවරයෙක් විදිහට තමයි අනුරාධ සෙනවිරත්නයන් හඳුන්වා දුන්නේ. එතුමාගේ තවත් ගුණාංග රාශියක් ගැන කතා කළා. විශේෂ කරුණු හරියටම දැනගෙනයි කතා කරේ. මතු පිටින් දැනගෙන නොවේ. හැමදේම හරියටම දැනගෙන කතා කළේ කියලා. ඒ ගැන මට වඩා හොඳින් කතා කරන්න පුළුවන් තවත් අපේ හිතවතෙක් අපේ කඳුරට සේවයේ සහ ප්‍රාදේශීය සේවාවන්හි උපදේශක චූලාභය ශාන්තකුමාර හේරත් මහත්මයා අපේ මැදිරියේ සිටින අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් වේවා. මම හිතන්නේ චූලාභය මහත්මයා ඔබතුමන්ට ඇති කරුණු රාශියක් මතක් කරගන්න. මේ ඒත් එක්කම මතක් කරන්න ඕනේ දැන් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව අපේ ගුවන්විදුලියට ආගිය කෙනෙක් නෙමෙතුමා අපේ කඳුරට සේවයේ ආරම්භයේ ඉඳලම බොහෝ වියතුන් ආවා. ඒ අතරේ අනුරාධ සෙනවිරත්නයන් බොහෝ සෙයින්ම අපේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඒ අතරේ එස්ලියනගේ මැතිතුමන්ගේ වාහල්කඩ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වගේම චූලාභය ශාන්තකුමාර හේරත් මහත්මයා නිෂ්පාදනය කළ වැඩසටහන් බොහොමයකට සහභාගී වුණා. ඉතින් මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් අභාවප්‍රාප්ත වෙන්නට කලින් වැඩසටහනක් ලෑස්ති කරලා තිබ්බා චූලාභය ශාන්තකුමාර මහත්මයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. ඉතින් එතුමන් මේ අනුරාධ සෙනවිරත්නයන්ගේ අභාවයත් එක්ක එතුමන් තමයි කඳුරට සේවය ඔස්සේ අපූර්ව වැඩසටහනකින් දැනුම් දුන්නේ මේ සංවේගදායක අවස්ථාව. ඉතින් ඒකත් අපි මේ වෙලාවේ අහන්න කැමති චූලාභය ශාන්තකුමාර හේරත් අපේ මාධ්‍යවේදියාණන්ගෙන්. ඔව් අත් වශයෙන්ම මේ අනුරාධ සෙනවිරත්නයන් කියන්නේ මම හිතන්නේ මේ කඳුරට සේවයේ මහනුවර සේවයේ හැටියට ආරම්භ කරපු මුල් යුගයේ
අපි මුලින්ම ශිල්පීන් හැටියට සහභාගී වුණේ. දැන් උතන ඔය මහපොටුවේ ඉන්න අපේ මහ ඇදුරුතුමා මහාචාර්ය සාලිය කුලරත්න මහතා අපි බොහොම තරුණයෝ. ඉතින් අපි වැඩසටහන් වලට සහභාගී වද්දී ඊ타මත්ම අපූර්ව ගුරුවරයෙක් වගේ තමයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් අපිට නිරන්තරයෙන්ම අපේ නැන පහන් දැල්ුවේ. ඉතින් එතුමා පිළිබඳව මට තියෙන විශාල මතකයන් ගණනාවක් මේ ඔබ දෙපළ සඳහන් කළ ආකාරයට. මුලින්ම මම එකක් කියන්නම් මේ අපි උදේ කඳුරට සේවයට ආපුහම අපිට උදේට ඇහෙනවා මේ අපිට යාබදව තියෙන පුෂ්පදාන විද්‍යාලය ඔවුන්ගේ දවස ආරම්භ කරද්දී පුෂ්පදාන විද්‍යාලීය ගීතය ගායනා කරනවා. මේ මහනුවර පුෂ්පදාන විද්‍යාලය අදටත් පාවිච්චි කරන ගීතයේ ගීත රචකයා තමයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා තමයි පුෂ්පදාන විද්‍යාලීය ගීතය ලිව්වේ. ඉතින් ඒ වගේම මේ අර ඔබ සඳහන් කළ ආකාරයට මේ කඳුරට ගුවන්විදුලිය ආරම්භ කරපු කාලේ එස්ලියනගේ මහත්මයා නිෂ්පාදනය කළ වාහල්කඩ ඒ වගේම වෙනත් ඔය සාහිත්‍යය, කලාව, සංස්කෘතිය හා සබැඳුණු වැඩසටහන් ගණනාවකටම අපට දායකත්වය දැක්වූ පුද්ගලෙක් හැටියට මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් හඳුන්වන්නට පිළිවන්. එතුමන් සිංහල භාෂාව පිළිබඳව මහාචාර්යවරයෙක් වුණාට එතුමන් සතුව තිබූ ඉතිහාසය පිළිබඳව දැනුම අපි බොහෝ විට අපේ වැඩසටහන් වලට සහභාගී කරගත්තා, දායකත්වය ලබා ගත්තා. විශේෂයෙන්ම මට මෙහිදී සිහිපත් කරන්න තිබෙන්නේ මේ ඇසළ පෙරහැර සජීව විස්තර ප්‍රචාර ගැන. මම හිතන්නේ සාලී මහත්මයාත් කිව්වා, ගායන්ත ඔබත් සඳහන් කරා, ගීතානි ඔබත් කිව්වා. එකල කඳුරට ගුවන්විදුලියේ සිට කොළඹ ස්වදේශීය සේවය හා සම්බන්ධ වන සුභාරති සංවාද මණ්ඩපය තිබුණා. සතියකට දවසක්. බොහෝ විට මේ අවස්ථාවේදී මේ වැඩසටහන මෙහෙව්වේ මම විසින්. අනුරාධ සෙනවිරත්නයන් නිරන්තරයෙන්ම මගේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. මම එක පුංචි සිදුවීමක් කියන්නම්. මේක මගේ ජීවිතේ, මගේ sannivedana ජීවිතේ මා බොහෝ විට බොහෝ දෙනෙකුට සිහිපත් කරන සිදුවීමක්. මම මේ සිද්ධිය ලියලා තියෙනවා. මොකද මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් මිය ගියාට පස්සේ ඔහු පිළිබඳව ඉරිදා දිවයින සංග්‍රහයට ලිපිය ලිව්වේ මම. ඒ ලිපියෙත් මම මේ තොරතුරු සඳහන් කළා. එක්තරා අවස්ථාවකදී මට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් දැනුම් දෙනවා මාර්තු මාසේ 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කරපු දවසේ සුභාරති සංවාද මණ්ඩපය කඳුරට ගුවන්විදුලියේ ඉඳන් කරන්න කියලා. ඒ සඳහා මම මේ මහනුවර ප්‍රදේශයේ සිටින එක්තරා විද්වතෙකුට ආරාධනා කරනවා. අනුරාධ සෙනවිරත්නයන්ට නෙවෙයි, වෙනත් තරුණ විද්වතෙකුට. ඔහු පොරොන්දු වෙනවා මට මේ වැඩසටහනට සහභාගී වෙනවා කියලා. නමුත් සජීව වැඩසටහනට નિયમિત දිනේ හරියටම මාර්තු 2 වෙනිදා උදෑසන මේ පුද්ගලයා කිසියම් හේතුවක් නිසා මැදිරියට පැමිණෙන්නේ නැහැ. අවසාන විනාඩි 15 දී මම විශාල අමාරුවකට වැටෙනවා. මොකද ස්වදේශීය සේවය සහ සියලු ප්‍රාදේශීය සේවාවන් සමග සම්බන්ධ කරලා සජීවීව යන වැඩසටහනක්. ඒ වෙලාවේ මට කර කියා ගන්න දෙයක් නැහැ. මට මතක හැටියට අපේ ඒ වෙලාවේ පාලක මැදිරියේ සිටියේ මගේ මිත්‍රා වීරක්කොඩි මහත්මයා. අපි දෙන්න සාකච්ඡා කරන මොකද්ද කරන්න ඕනේ කියලා. මට එකපාරටම මගේ මතකයට එන්නේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්. මම එතුමාට දුරකථනයෙන් කතා කරනවා. එතුමා නිදි ඇඳේ නැගිට ගමන් උදේ 7:45ට විතර ඇති. මම කියනවා මට මෙන්න මෙහෙම අකරතැබ්බයක් වෙලා තිබෙනවා. උඩරට ගිවිසුම ගැන පැයක වැඩසටහනක් කරන්න ඕනේ. දැන් ස්වදේශීය සේවයෙන් මේක ප්‍රචාරය වෙනවා. සියලුම දෙනා ලෑස්ති. නමුත් සම්පත්දායකයා නොවැළක්විය හැකි හේතුවක් නිසා මැදිරියට පැමිණ නැහැ. මම මොකද කරන්න කියලා අහනවා. එතුමා කියනවා මම කොහොමද දැන් නුවරට එන්නේ? මට සෑහෙන වෙලාවක් අවශ්‍යයි. මට 7 වෙනකොට කොහොමටත් එන්න බෑ. එතුමා ඉන්නේ කටුගස්තට. පස්සේ මම එතුමාට ආරාධනා කරනවා එහෙමනම් ඔබතුමා දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. මම ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්නම් කියලා. මොකද්ද මාතෘකාව කියන? මං කියන උඩරට ගිවිසුම කියලා. මම දන්නවා එතුමා කිසිම සූදානමක් නැහැ. පැයක කාලයක් මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙමින් උඩරට ගිවිසුම පිළිබඳව අපි මෙතෙක් නොදැන හිටපු අපූර්ව තොරතුරු ගණනාවක් හෙළිදරව් කරමින් අපේ සිත් තුළ ඒ පිළිබඳව ඉතාමත්ම අපූර්ව වදන් චිත්‍රයක් මවන්නට එතුමා සමත් වෙනවා. මට ඒ සිද්ධිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. එතුමාට පුදුම දැනුමක් තිබුණේ. තවත් එක්තරා අවස්ථාවකදී හඟුරන්කෙත ඇසළ පෙරහැර සජීව විස්තර ප්‍රචාරයකට යනවා. මමත් සමන් ජයරත්න මහතාත්. අපි විස්තර ප්‍රචාරයට සූදානම් වෙනකොට අපි දකිනවා පෙරහැර නරඹන්නට විශේෂ ආරාධිතෙක් හැටියට SB දිසානායක මහතාගේ විශේෂ ආරාධිතෙක් හැටියට අනුරාධ සෙනවිරත්න මැතිතුමා පැමිණ සිටිනවා. මම ළඟට ගිහිල්ලා කතා කරනවා. මම කියනවා සර් අපි පෙරහැර පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ගෙනෙනවා මේ මොහොතේ. පුළුවන් නම් ඇවිල්ලා අපිත් එක්ක ටිකක් සම්බන්ධ වෙන්න කියලා. එතුමාගේ
පියඹ සමග මේ පෙරහැර නරඹන්නට පැමිණි අවස්ථාව. ඉතින් බිරිඳව එතන තියලා එතුමා අපිත් එක්ක ඇවිල්ලා මං හිතන්නේ හඟුරන්කිත ඉතිහාසය ගැන මහාචාර්යතුමනි අපි මෙතෙක් නොදැන හිටපු කරුණු කාරණාවන් ගණනාවක් එතුමාගේ මතකයෙන් අවදි කරනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ. එතුමා අසනීප වෙන්නේ සජීව විස්තර ප්‍රචාරයකට සම්බන්ධ වෙමින් සිටි අවස්ථාවක. මහනුවර ඇසළ පෙරහැර පිළිබඳව සජීව විස්තර ප්‍රචාරයකට සවන් දෙමින් සිටි අවස්ථාව මේ ප්‍රචාරයකට සම්බන්ධ වෙමින් සිටි අවස්ථාවක තමයි එතුමා අසනීප වෙන්නේ. ඉතින් ටික කලක් රෝගාතුරව සිටිනවා. අපි කතා කරනවා එතුමාගේ ගීත පිළිබඳව ගුවන්විදුලි වැඩසටහනක් කරන්න. මට මතක හැටියට සරත් ඊළඟන්තිලක මහත්තයා තමයි ඒක සංවිධානය කළේ. එතුමාගේ පුත්‍රරත්නය සමග සාකච්ඡා කරලා ඒ සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙද්දි තමයි එතුමා මේ යන්නේ. ඉතින් අපේ ජීවිතේට විශේෂයෙන්ම කඳුරට ගුවන්විදුලියට වගේම පෞද්ගලිකව අපේ ජීවිතේට එතුමාගෙන් ලබාගත් ආදර්ශ බොහොමයි. මා හිතන හැටියට මහාචාර්යතුමනි අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ටත් එතුමාගෙන් දැන කියාගත යුතු දේවල් ගොඩක් තිබෙනවා. මොකද එතුමා තරම් පොතපත ලියපු මහාචාර්යවරයෙක් පිළිබඳව මෑත ඉතිහාසය අපට සිහිපත් වෙන්නේ නැහැ. ඒ තරම්ම ඉතිහාසය, භාෂාව, ගීතය මේ සියලුම දේවල් පිළිබඳව එතුමාගේ දැනුම පොතපත තුලින් අනාගත පරපුරට දීලා තියෙනවා. මං හිතන හැටියට පොත් 70කට වැඩි සංඛ්‍යාවක් එතුමා නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා මං අහම්බෙන් හෝ මේ මොහොතේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව මතකය අවදි කරන්නට මට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ගීතානි ඔබටත් ගායන්ත ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. චෝල බෙහෙරත්මත් මේ එතෙක්ම දැන් එතුමා අපේ කඳුරට සේවයේ වැඩසටහන් වලට විස්තර ප්‍රචාරයන්ට සම්බන්ධ වීම එතුමාට බොහොම සතුටක් බවට පත් වුණා. ඒත් එක්කම ඒක ද්විපාර්ශ්විකයි. අපිට කඳුරට ගෝනදිලි අපේ ප්‍රාදේශීය ගෝනදිලි හැටියට අපිටත් එතුමාගේ සහභාගීත්වයේ සම්පත්දායකත්වයේ මහා විශාල පන්නරයක් බවට පත් වුණා. මම හිතන්නේ ඔබතුමාට ඒ ගැනත් හැඟෙනවා. ඔව් එතුමා ඇත්තටම බොහොම කැමැත්තෙන් තමයි අපේ වැඩසටහන් වලට එන්නේ. මොන වැඩේ තිබ්බත් එනවා. බොහොම ඉතාමත් අපූර්ව මිත්‍රත්වයක් අප අතර තිබුණා. අපි නිතර එතුමාගේ නිවසට යනවා. එතුමා අපිව බලන්න මෙහෙ එනවා. නුවර ආපුවම මේ නගරයට ආපුවමත් බොහෝ විට මේ ස්ථානෙට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා යනවා. එතුමා තුල ජීවත් වුණා මම හිතන්නේ සාලිය කුලරත්න මහාචාර්යතුමනි මේ බොහොම අපූර්ව තරුණෙක් ජීවත් වුණා නේද එතුමා තුල. ඔව් ඇත්තම ඔබ අර ඔබේ ගුවන්විදුලි වැඩසටහනේ එතුමාගේ ස්වරූපය වර්ණනා කරලා තිනවා. දඟකාර කෙස් කලපකින් යුතු දිගටි මුහුණකින් යුතු රිදි වලල්ලක් අතේ පැලඳි එතුමා දුටු විට එක්තරා ආකාරයක කලාකරුවෙකුගේ මුහුණුවරක් අපේ සිතුල ඇති වෙන්නේ කියලා. නර්තන ශිල්පියෙක් මතක් වෙනවා. නර්තන ශිල්පියෙක්. එහෙම තමයි ඔබතුමා කියන්නේ. අනිත් එක ඔබට මතක ඇතිද එතුමාගේ අභාවය වෙනුවෙන් එතෙන් එතුමාගේ නිවසේ සිට සජීවී විස්තර ප්‍රචාරයක් මේ ගැන එනටත් ඔබ සම්බන්ධ වුණා එතනදී. ඔව් අපි ඒ මොහොතේ ඒ කාර්යයේ අපේ යුතුයකමක් අපි ඉටු කළා. ඔව් ගීතනේ දැන් අර චොලාබේ ශාන්ත කුමාර හේරත් එතුමන්ගේ අර වැඩසටහනේදී සඳහන් කරලා තිබුණා මේ මහාචාර්යතුමන්ගේ ස්වරූපය. අපේ මහාචාර්යතුමා ඒක තමයි සඳහන් කළේ. ඒ වගේම මේ මහාචාර්යතුමා පිළිබඳව කතා කරද්දී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කියනවා එතුමන් යෝගීවරයෙක් වාගේ මේ අපිට දැනෙන්නේ කියලා. ඉතින් අපේ අනුරාධ සෙනවිරත්න මහාචාර්යතුමන් විවිධ රටවල විවිධ ඇගයීම් වලට ලක්වුණු කෙනෙක්, ප්‍රඥෙක්. ඉතින් මෙතුමන් ආචාර්ය උපාධිය හේල් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ වගේම 1977 ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධි ශිෂ්‍යත්වයක් ලබා එතුමන් පිට වෙලා තිබෙනවා ඒ අධ්‍යයන කටයුතු සඳහා. ඒ වගේම 1994 මහාචාර්යතුමනි එතුමන්ට කලා කීර්ති සම්මානය ලැබෙනවා. ඒ වගේම මල්වතු මහා විහාරයෙන් ධර්මශාස්ත්‍ර විශාරද කීර්තිය කියන ගෞරව නාමය ලැබෙනවා. මහාචාර්යතුමනි එතුමන්ට ලෝකයේ බොහෝ පිළිගැනීම් තිබුණා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඇත්තටම බෞද්ධයෙකු එවැගේම බෞද්ධ විද්වතෙකු ලෙස එතුමන්ට තරම් මේ ජාත්‍යන්තර ලෝකයෙන් ආරාධනා වෙනත් විද්වතෙකුට ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි දක්නට තිබෙන්නේ. අපට මතක ඇති කාලයක් පුරා එතුමා වරින් වර ඉබඳු ආරාධනා ඔස්සේ විදේශ රටවලට ගියා. දැන් එකක් දෙකක් අපි සඳහන් කරතොත් 1995 ඒ වගේම 2000 වගේ වර්ෂවල ඉන්දියාවේ භෝපාල් වල පැවතුණා බෞද්ධ සම්මේලනයක්. ඒ බෞද්ධ සම්මේලනවල එතුමා දේශන සඳහා සහභාගී වුණා. ඒ වගේම 1978 ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක එතුමාට දේශනයක් පැවතුණා කියලා මේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම 1994 ස්ටොක්හෝම් හි පැවති එක්තරා දේශනයකදී එතුමා
කතා කරලා තියෙන්නේ මේ ආරාමික ජීවිතයේ පරිහානිය. දැන් එතුමාගේ ඔය මේ පුරාණ අනුරාධපුරයේ පොතේ තියෙන ආරාමික ජීවිතය කියන්නේ මොකක්ද කියලා. මේ අද තියෙන මේ විහෙර විහාර පන්සල් වලට වඩා මේ ආරාමික ජීවිතය කියන එක වඩා අල්පේච්ඡයි. වඩා බෞද්ධ දර්ශනීය තියෙන මූලික ස්වරූපයක්. ඒතර එතුමා මේ ආරාමික ජීවිතයේ පරිහානිය ගැන එතන කතා කරලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී වතිකානුවෙන් ආරාධනාවක් ලැබුණා එතුමාට මේ පෞල් ජීවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය ගැන කතා කරන්න. ඉතින් මම හිතන්නේ බෞද්ධ මහාචාර්යවරයෙකු විදිහට මේ ශුද්ධ අති උත්තම පාප වහන්සේ මුණ ගැහිමේ අවස්ථාවක් සැලසුණා එතුමාට ඒ ගමනේදී. ඉතින් මේ මෙසේ උනේ එතුමා තුල කාවැදී ගිය. ඒ වගේම එතුමා නිරන්තරයෙන්ම පරිශන මාතෘකාව ලෙස තෝරාගත් මේ බුදු සමය ආශ්‍රිත ජීවිතය, ඒ වගේම ඒ ජීවිතය ඇසුරින් උපන් මේ බෞද්ධ ස්මාරක පද්ධතිය පිළිබඳ එතුමා කළ අනවරත පරිශනවල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ගීතානි අපේ නුවර අලංකාරය අද වෙන් කරන්නේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ දසවන ගුණ සමරුව නිමිත්තෙන්. ඉතින් අපේ වැඩසටහනට සහ සම්බන්ධ වුණු ආචාර්ය සුනිල් සරත් පෙරේරා, ඒ වගේම මහින්ද කුමාර දලුපතයන් වගේම අපේ සම්පත්දායකත්වය ලබා දෙන මහාචාර්ය සාලිය කුලරත්නයන් වගේම ඔබයි මමයි වගේම අපේ ශ්‍රාවක පිරිස් බොහොම ආශාවෙන් රස විඳින්නට කැමැති, ඒ වගේම අපේ ආගමික හැඟීම් උද්දීපනය වන ගීතයක් තමයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් රචනා කරපු, ඒ වගේම විශාරද නන්දා මාලනීය ගායන මේ ගීතය. අපි කැමති ඒක මේ වෙලාවේ අහන්න. කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ මගේ හද භාවනා කරයි බුදු කරුණා දැස තිනි.
මහාචාර්යතුමනි අපි ගුවන් විදුලියේ නිරතුරුවම අසන ගීතයක් ඇත්තටම මේ බුදු ගුණය ගීතයකට නැගිච්ච ඉතාම සුන්දර අවස්ථාවක් කියලා දෙනවා. ශාන්ත රසය ඉතාම හොඳින් ඔප්නං වෙන අවස්ථාවක් මේ ගීතය. ඔබතුමාට ඇතිගෙන එම කියන්නට. මේ ගීතය ගැන මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මැතිතුමා අප සමග සඳහන් කරලා තියෙනවා. මේ එතුමාට මේ ගීතය ලියන්නට හේතුපාදක වෙලා තියෙන්නේ ඔය නටබුන් පිළිබඳ අධ්‍යයනය කරමින් යන ගමනකදී මේ අවකන ප්‍රතිමාව දැක්ක අවස්ථාවට ඒ ප්‍රතිමාව වෙත කිහිප විටක් මෙතුමා ගොස් ඇති බව කිව්වා. නමුත් එක්තරා අවස්ථාවකදී ඒ මොහොතේ පැවතුණු වාතාවරණය තුළ සමහර විට පොද වැස්සක් වගේ දෙයක්ත් පතිත වෙමින් තියෙන්නට ඇති. කෙසේ හෝ අවකන ප්‍රතිමාව සිරිපොද වැස්සෙන් තෙමෙමින් පවතිද්දී දැන් අපේ සාමාන්‍ය මිනිස්සු පවා දන්න දෙයක් තියෙනවා. මේ අවකන ප්‍රතිමාවේ නාසය ළඟට පැමිණි දිය බිඳුවක් අවසානයේදී මහපටංගිල මත පතිත වෙන විදිහට ඒ අවකන ප්‍රතිමාව සැලසුම් කළා. ඒතරම් පරිමිතියට සකස් කරලා තියෙනවා. දැන් මේ මෙතුමා කොහොම හරි ඒ කාරණෙම නෙමෙයි. ඒ අවකන ප්‍රතිමාව තෙමා වැටෙන මේ වැස්සත් එක්ක එතුමාගේ සිතේ ඇතිලා තියෙන්නේ අනේ මේ බුදුන් වහන්සේගේ ගුණ කදම්බේනේ මේ මහා දියදාරාවක් විදිහට මේ ගලා බසින්නේ කියලා. ඊට පස්සේ ඒ ඔස්සේ තමයි තුමා බුදු කරුණා දැසතේ මේ මෙත් සීලලි ඇදහැරුණා කියන මේ පද මාලාව පසුව රචනා කරන්නේ. හොඳයි ඒ පිළිබඳව තවත් අපිට ඉතුරු වී තිබෙන කාලය තුළද මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව බොහෝ කරුණු කාරණා තියෙනවා කතා කරන්නට රැඳී සිටින්න අපත් සමගින්. ඔව් ගීතානි අපි බ්‍රහස්පතින්දා නුවර අලංකාරය වෙන් කරන්නේ නුවරට සැබවින්ම අලංකාරයක් එක්කල මහා දිරු කෙනෙක් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ දසවන ගුණ සමුරුව නිමිත්තෙන්. ඉතින් මහාචාර්යතුමනි අපේ ශාලීය කුරුලරත්න මැතිතුමන් සිංහල අධ්‍යයනාංශයේ පෙරදින විශ්වවිද්‍යාලයේ අද ප්‍රධාන සම්පත්දායකත්වයේ දක්වන්නේ මේ වැඩසටහනට. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් සම්පාදනය කළා තියෙනවා. 73කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ලංකාවේ ලක්දිව වටදාගේ 1965 තමයි මේ කෘතිය නිර්මාණය කළා තියෙන්නේ. ඒ වගේම සංස්කෘතිය හා සමාජය, ගම්පල යුගයේ කලා ශිල්ප, සංස්කෘතිය හා කලා ශිල්ප, කන්ද උඩරට මහනුවර, රංගිරි දඹුලු රාජමහා විහාරය, පුරාණ අනුරාධපුරේ, ඒ වගේම සිංහල ශිෂ්ටාචාරයේ උදාගිර මිහින්තලාව, පොළොන්නරුව, මධ්‍යකාලීන ලක්දිව අගනුවර, සිංහල පාරි සංස්කෘතිය, සිරිදළදා වරුණ, ඒ වගේම ලක්දිව බුදුදහම හා සිංහල සංස්කෘතිය පිළිබඳව ආදී පොත් රැසක් එතුමන් ලියලා තියෙනවා. අපේ මහාචාර්යතුමන්ට තියෙනවා එතුමන්ගේ මේ සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව තවත් තොරතුරු. දැන් මේක දැන් එතුමා ලියූ ඒ ග්‍රන්ථ සම්භාරය සමග කිව යුතු මේ දෙයක්. මේක මම හිතනවා ගොඩක් වැදගත් මේ අපේ සංස්කෘතිය ස්මාරක පිළිබඳ අධ්‍යයනය කරන සහ ඒ පිළිබඳ උනන්දුවක් කරන ඒ වගේම විශ්වවිද්‍යාල ඒ පාඨමාලා හදාන ශිෂ්‍යයන්ටත් මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් තමන්ගේ ජීවිතයේ අවසාන අවස්ථාව ගත කරද්දී අවසාන මාස කීපය එතුමාගේ පුත් උදේන සෙනවිරත්න මගේ මිතුරා සහ මම කල්පනා කළා මේ මෙතුමා තුල තිබෙනවා මේ එතුමා ලියූ දෑ පිළිබඳ අලුත් අදහස්. මේ අලුත් අදහස් සමාජගත කරන්නට ක්‍රමයක් නැද්ද? මේ මෙතුමාට කතා කළ හැකි තත්ත්වයක එතුමා හිටියා. අපි එතුමා සමග සාකච්ඡා කීපයක් පැවැත්වුවා පෞද්ගලික. ඒවා පටිගතත් වුණා. ඒ වගේම ඒවා ලේඛන බවට පත් වුණා. ඊට පස්සේ මම පිළියෙල කළා මේ එතුමා සමග කතා කළ දේවල් ඇසුරෙන් මේ ගොඩගේ මේ පොතක් ඒක වෙනත් කෙනෙක් සංස්කරණය කරපු පොතක් රංජන් ලාල් කියලා ඒ පොතේ නම ප්‍රඥා. ඒකට අඩංගු වුණා මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් සමග කළ මම කළ සාකච්ඡා ඇසුරින් මතු කළ නව මත දෙකක්. ඒ ලිව්ව ලිපිය තමයි මම ලිව්ව ලිපිය late Professor අනුරාධ සෙනවිරත්න's Contemplations on Cultural Monuments කියලා. ඒක මේ අතරම මේ එතුමා අභාවයට පත් වුණාට පස්සේ තමයි මේක ප්‍රකාශ වුනේ. ඒකයි late professor කියලා මෙතන මේ අභාවයට පත් වූ මහාචාර්ය කියන එක. දැන් ඒකේ තිබුණා දැන් ගල් විහාරයේ ආනන්ද බුදුරුව පිළිබඳව අදහස්. දැන් මේක ආනන්ද පිළිරුව කියලා ඇතැම්මයි කියනවා. මොකද දෑත බැඳගෙන සිටින්නේ ශෝකයෙන් වගේ. ඇතැම්මයි කියනවා එතනම තිබෙන පරිනිර්වාණ මංචකය පිළිබඳව වැළපෙන ආනන්ද හිමිගේ රුවක් කියලා. ඊට පස්සේ මහාචාර්ය සෙනවිරත්න එක පැහැදිලිවම කියනවා මේක කිසිසේත් ආනන්ද පිළිරුව නෙවෙයි. මේ බුදුරුවක්. මොකද බුදුරුව වඩා හිඳවන්නේ පద్මාසනයක. එතකොට ඒ සම්ප්‍රදායේ ආනන්ද පිළිරුවයයි කියනු ලබන මේක වඩා හිඳුවා තිබෙන්නේ
පියුම් ආසනයක. ඒතර කිසි දිනක බුදු පිළිමරුවක් ඇරුණු විට වෙනත් ප්‍රතිමාවක් වෙනත් ශ්‍රාවක ප්‍රතිමාවක් එසේ පద్මාසනයක වඩා හිඳවන්නේ නැහැ කියලා ස්ථිරවම ආනන්ද පිළිරුවක් නෙවෙයි බුදු පිළිරුවක් කියලා එතුමා කියනවා. ඒ වගේම තව දෙයක් තමයි මේක පිළිබඳ මහාචාර්ය පරණවිතානගේ මතයක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන මේ මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත කියලා හඳුන්වන මහාචාර්ය පරණවිතාන. අනුන්ගේ දුකෙහිදී දුක් වෙන. නමුත් මහාචාර්ය සෙනවිරත්න ඒ මත මහාචාර්ය පරණවිතාන මේ හිසේ බොළඳ මත ගලහන පානගෙන නෙවෙයි. එතුමා ඒ ආදී නම් කළ නම. නමුත් මහාචාර්ය සෙනවිරත්න මේ නම තරමක් විවේචනයකට ලක් කරන අනුන්ගේ දුකෙහි දුක් වෙන කියන தත්ත්වය බුදුන් වහන්සේට ආරෝපණය කරන්නට බෑ. මොකද බුදුන් වහන්සේ දුක ඉක්ම වූ කෙනෙක්. ලෝකෝත්තර මහා ලෝකෝත්තර චෛතසිකයක් තියෙන. ඒ හින්දා මේ පරදුක්ඛ දුක්ඛිත වෙනුවට මේක ලෝකාවලෝකන ලෙස නම් වුණොත් හොඳයි කියලා. ඒතර ඒ එකම ඔය සඳකට පහන පිළිබඳ මහාචාර්ය සෙනවිරත්නන්ගේ හොඳ මතයක් තිබුණා. දැන් සඳකට පහන් ඔය විසිරී පැතිරී තිබෙන බොහෝ සඳකට පහන් අතර 10ක් පමණක් තෝරාගෙන මහාචාර්ය පරණවිතාන ඒකට දෙනවා එක්තරා සංකල්පීය අර්ථයක්. ඒ තමයි මේ භවයේ ඇවිලෙන ගිනිදැල් දුක ඊට පස්සේ තෘෂ්ණාව ඊට පස්සේ ක්‍රමෙන් මේවා ඉක්මවා යමින් සම්‍යක් මාර්ගයට පිවිසෙන සත්වයන් හඳුනනවා මේ තුඩින් නෙළුම් පොහුට්ටුවක් කරගත් හංසපන්ති. ඊට පස්සේ ඔය අස්වැයා ඇතා වෘෂභයා වගේ සතුන්ගේ ජාති ජරා මරණ ආදී දුක් සහිත තත්ත්ව. ඊට පස්සේ අන්තිමට මැද තියෙන පද්මෙන් නිර්වාණය හඳුන්වනවා කියලා. ඊට පස්සේ මේකෙත් භාවිතාවක් තිබෙනවා. හැබැයි මහාචාර්ය සෙනවිරත්න මේ සඳකට පහන් දෙස බලලා කියනවා නමුත් මේ තියෙන සංකල්පමය පිළිවෙල මේ සියලු සඳකට පහන් වල නැහැ. ඒ සම්පූර්ණ මේ සංකේත මාරු වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම නාගාර්ජුනී කොණ්ඩ වගේ ස්ථානවල තියෙන සඳකට පහන් වල මේ සැරසිලි මොකක්වත් නැහැ. මැද පත්මේ තිබුණා ඉන්දියාවේ. එතකොට එහෙමනම් මේක මේ ලෙස සංකල්පයක් ස්ථාපනය කරන්නටම අපේ කලාකරු හදපු දෙයක් නෙවෙයි. මේක කාලයගේ ඇවෑමෙන් මේ විවිධ සංකල්ප ඒ වගේම ඔය නෙළුම් පද්මය ඒක නිර්වාණයටත් පර්යාය වෙනවා. සමහරවිට සුද්ධත්වයට පර්යාය වෙනවා. මෙහෙම මේ මනහර අංග එකතු මේ කලාකරුවා යම්කිසි රාජකීය හෝ ආගමික ගොඩනැගිල්ලකට තැබූ එක්තරා කලාත්මක මේ ප්‍රවේශයක්. මේක පරිණාමික අවස්ථාවක් මිසක මේක මේ සංකල්පයක් නෙවෙයි කියලා. මොකද ඒකට උදාහරණ වශයෙන් හෝ ගන්නවා මහනුවර යුගයේ සඳකට පහන්. දැන් මහනුවර යුගයේ සඳකට පහන් වල මේ ඔය අද කවාකාර හැඩේ පව වෙනස් වුණා. ඊට පස්සේ ඒ අර තියෙන ಜಾති ජරා මරණ කියන தත්ත්වය සම්පූර්ණ වෙනස් වුණා. ඒ සත්තු අයින් වුණා. අයින් වෙලා සම්පූර්ණයෙන්ම පලාපෙති සැරසිල්ලකින් සැරසුණා සඳකට පහන්. ඉතින් මෙන්න මේක එතුමගේ නව මතයක් විදිහට අපිට කියන්නට පුළුවන්. මහාචාර්යතුමනි අපි සමහර සරල දේවල් වලට අනවශ්‍ය සංකීර්ණත්වයක් එක් කරනවා. නමුත් ඒක අවශ්‍ය නැහැ කියන එකට හොඳ උදාහරණයක් ඔබතුමා සඳහන් කළේ. එහෙමත් වෙනවා. ඇත්තටම ඔව් මහාචාර්යතුමනි කියන්නේ. ඔව් ඇත්තටම දැන් ඔය මට මතක් වුණ දෙයක් මේ. දැන් අර අම්බලමේ පිනා වලංකතක් ගෙනාගෙන ඒක බිඳපු ගුණා කියන ජනකවිය මේ ගීතානි කිව්ව දෙයට මම උත්තරයක් දෙන්නේ. මේ ජනකවිය මේ යම් එතන මේ ජනකවියෝ මහා බරපතල මේ ඔළුව උලුක් වෙන මතවාද ගෙන හරපාන අය නෙවෙයි. ඒගොල්ලෝ ජීවිතේ සරල සුගම මේ ජීවිත රට ඇසුරෙන් යම් සරල චින්තා නිපදනවා. ඉතින් මේකට ඇත්තම මහාචාර්යතුමනි ඔය විචාරකයෝනේ ඔය දේවල් සංකීර්ණ කරන්නේ. ඔව් විචාරක සංකීර්ණ. ඇත්තම කියන මේ අම්බලමේ පිනා අම්බලමේ නැවතුණු මේ පින් රැස් කරන පුද්ගලයා වලංකතක් ගෙනාගෙන මේ කය නැමැති වලංකද එතෙන්ට අරගෙන ආවලු. ඒක බින්දපි ගුණා ඒක මේ ගෞතම නැමැති නායකයා ගෞතම නායකයා ඒක බින්දලා දැම්මලු. ඒකට මට hina. ඒ නිසා අපි සතුටට පත් වෙනවා කියලා තමයි දහම් ගැටයක් බොඩක් පත් කරගෙන තියෙනවා නේද? දහම් ගැටයක් බොඩක් පත් කරගෙන තියෙනවා. මෙහෙම බැලුවොත් අපිට ඇත්ත ඇතිසැටියෙන් බලන්න බැරි වෙනවා. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. මහාචාර්යතුමනි අනුරාධ සෙනවිරත්න මහාචාර්යතුමා කෙනෙකුට මේ විදිහට ලියුමක් ලියනවලු. මගේ ලිපිවලට ඔබෙන් ලැබෙන්නේ පිළිතුරු නොව තවත් විස්තරාත්මක පැහැදිලි කිරීම පමණි. සමහර විට ඔබ ලියන ලිපි කියවන්නේ උපාධි නිබන්ධනයක් කියවන්නක් මෙනි. ඔයතරම් ශාස්ත්‍රීය අන්දමින් පෞද්ගලික ලිපි ලිවීම නතර කර සාමාන්‍ය ලෙස ලියන්න. කාටද මෙහෙම කිව්වේ මහාචාර්යතුමනි? මේක කොහෙන් හොයාගත්තද කියලා මට හිතා ගන්නවත් බෑ.
ඇත්තටම එතුමා ඒ ලියන්නේ මට. ඒ කියන්නේ මේ මං ළඟ මේ ගෙනත් තියෙන බැරි වෙලාවත් ඔහොම ප්‍රශ්නයක් යොමු කළොත් අපේ ගායන්ත මහත්මයා හොඳ ගවේෂකෙක් බව පේනවා මේ නොයික් තැන් වලින් හොයාගන්න. මෙන්න මේ මං අතේ තියෙන අපේ ශ්‍රාවකයාට බලන්න බෑ මේක. ඒ දකුණු ආසියානු අධ්‍යයන අංශයේ ඉඳලා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ එතුමා මට එව්ව ලිපි තොගේ. මේ ලිපිම තියෙනවා මෙතන 20ක් විතර. ඒ ලිපි වලට මාත් පිළිතුරු ලිපි යවුවා. ඉතින් අන්තිමට මේ එතුමා ඔය මම ලිව්ව ලිපියකට උත්තරයක් විදියට ඔය මට ලියලා යපු අවස්ථාව. මේ මෙතනම තියෙනවා මේ ගායන්ත මේ එතුමාට මේ එලිසබෙත් රැජින මේ තීපැන් සංග්‍රහයක් සඳහා ආරාධනා කර ටිකට් පතක් මේ එතුමා මා සමග හරි ලෙන්ගතු ඒ කියන්නේ පුත්‍රයෙක් විදියට තමයි මේ අතම සැලකුවේ. මේ මට ඒවලා තියෙනවා මේ ප්‍රොෆෙසර් සෙනවිරත්න and Mrs. සෙනවිරත්න to a garden party කියලා මේ මහරජින යවු බකින්නම් පැලස් මාලිගාව. හොඳ සමරු සටහනක් ඔබතුමන්ට. ඔව්. July 1999 from 4 to 6 pm. ඔව්. එහෙම කියලා තියෙන්නේ මේ ගීතානි දැන් මේ මහචරිතුමා මට දුන්නේ ලියුම් මිටියේ දැන් මේක මේ රූල් ගහපු කොල්ල නෙවෙයි. නමුත් මේ අනුරාධ සේනවිරත්න මහාචාර්යතුමා මේවා රූලට වගේ එකම අකුරක්වත් පිට පැනලා නැහැ. ඉතින් එහෙම අපූරු මේ විදිහට මේක ලියලා තියෙන. ඉතින් අපේ මේ සාලි කුලරත්න මහාචාර්යතුමන්ගේ ප්‍රිය ශිෂ්‍යෙක් මේ මහාචාර්යතුමන්ගේ ප්‍රිය ශිෂ්‍යෙක් බවට අපිට තහවුරු වෙනවා මේ ලියුම් කියුම් වලින්. අපි නැවත වතාවක් සූදානම් වෙනවා මහාචාර්යතුමනි අපේ මේ කඳුරට ගුවන්විදුලියේ වාහල්කඩ වැඩසටහනට ස්ලීටින්ගේ මහත්මයා මෙහෙ වූ අනුරාධ සෙනවිරත්නයන් එක්කල පුංචි හඬ පටයක්. අපේ බෞද්ධ දර්ශනයට හින්දු ආගමේ සමහර බලපෑමුත් තිබෙනවා මේ විවාහය සම්බන්ධ කටයුතු වලදී විශේෂයෙන්ම ස්වාමියා දෙවියෙක් හැටියට සැලකීමේ වගේම පතිවත රැකීම වගේ දේවල් තින් ඒවා සමහරට දාර්ශනික පැත්තට ගැලපෙන්නේ නැතුණත් මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ පවතගෙන යන දේවල් හැටියට සලකනවාද? ඔය ඒක තමයි අද වර්තමාන ලෝකයේ ඒවා හුඟක් දුරට ඒ සාර ධර්ම හුඟක් සමාජ විනාශ වීම සමග තර්ජනීය මුණු පාලා තියෙනවා. ඉතින් ඒවා විනාශ කරන්නත් විදිහක් නැහැ. නමුත් පෞල් ජීවිතය ගැන කියනකොට බුදුන් වහන්සේගේ දාර්ශනික පැත්තෙන් ඉතින් ඒ වගේ දෙයකට අනුබල දුන්නෙත් නැහැ. මොකද පවුලක් කියන්නේ දෙන්නෙකුගේ එකතු වීම. ඒකතු වීමට පදනම වන්නේ ඇල්ම. මහාචාර්යතුමනි ඔබතුමාගෙන් මට තවත් කරුණු මේ හාර අවසන්ට හිතෙනවා දැන් අපේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව. දැන් ඔබතුමාගේ ශිෂ්‍යාවක් විදිහට මට පෙරදින විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට වාසනාව හිමි වෙලා තිනවා. ඔබතුමාට වාසනාව ලැබුණා මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් යටතේ අධ්‍යාපනය ලබන්නට. දැන් එතුමා කොහොමද ශිෂ්‍ය ප්‍රජාව අතර ජනප්‍රිය වුණේ? ඔබතුමන්ලා සහ ඔබතුමන්ලගේ සහෝදර පිරිස කොයි විදිහටද ගුරුවරයෙක් විදිහට ආචාර්යතුමෙක් විදිහට එතුමා බාරගත්තේ? ඔවුන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර කොයි වගේද? ඇත්තටම මට මතකයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මේ අපට ඇතැම් අවස්ථාවල් වලදී මේ බොහොම මේ කියන්නේ දැන් අපිට අතිශෝක්තියෙන් කියන්න පුළුවන් ඕන නම් මේ බොහොම දයාව කරුණාව බොහොම මේ මුදු මොලොක් වචන වලින් කතා කළා ආදී වශයෙන් එහෙම නෙමෙයි. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නන් ඇතැම් අවස්ථාවලදී මේ අපට හරීම තදින් කතා කරපු අවස්ථාවක් තියෙනවා. අර දැන් හොඳම උදාහරණය දැන් ඔබතුමියම දැන් කිව්වා මේ ලිපි ලියනකොට මෙහෙම ඔබේ ලිපියක් කියවනකොට මට දැනෙන්නේ ශාස්ත්‍රීය ලිපියක් කියවනවා වගේ මෙහෙම ලිපි ලියන්න එපා කියලා. එතුමා ඒ වගේ ඇතම් අවස්ථාවලදී හරිම තදබල විදිහට අපිට මේ බොහොම තද වචන භාවිතා කළ අවස්ථා තිබුණා. අප සමග ඇතම් අවස්ථාවකදී මේ රණ්ඩු සරුවල් වීම වැනි තත්ත්ව දක්වා යයි. ඒ එතුමාගේ දයාබරත්වය ඒ පසුබිමේ තියෙන. එක්තරා දවසක් මට මතකයි කිව්වා මේ මම මොකක් හරි අපිත් වයස අඩු කාලේනේ එතුමාගේ ශිෂ්‍යෙක් වශයෙන් සිටි මොකක් හරි දෙයකදී මේ එතුමා කිව්වා මේ සාලිය මේ ඔයා ඒ පළ කළ අදහස් හරි සැර වැඩි රළු වැඩි මේ සමහරලාට මේ මං ඔයා සලකන්නේ මගේ ශිෂ්‍යෙක් නමුත් මගේ පුතාත් ඔය වයස ඉතින් මේවා අයින් කරගන්න වහම අයින් කරන්න මොකද ඔයා මේ නිකන් සාමාන්‍ය සමාජයේ ඉන්න තරුණයෙක් නෙවෙයි ඔයාද මේ එක්තරා මේ ශික්ෂණ වේදිකයට අවතීර්ණ පුද්ගලෙක් මේවා ගැලපෙන්නේ නැහැ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ඔය තදින් වචන පැවසීම ඍජු වචන පැවසීම මීට වඩා ශික්ෂණයක් තියෙනට ඕනේ. ගුරුවරයෙක් එක්ක කතා කරනකොට සමහරට ඇත්තක් ඒත්තු ගන්නවත් ඒ ගුරුවරයා එක්ක කතා කරද්දී ඒ ඍජු වෙලා මූණට මූණ වාදාභිමුඛ වෙන්නට එපා. මෙන්න මේ වගේ දේවල් මම හිතන්නේ අද නූතන પરම්පරාව අද ওই තත්ත්වෙන් ගොඩාක් ඈත සිටිනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ශිෂ්‍යයන්ගෙන්. මොකද ඒ ශිෂ්‍යයන්ට අපි ඒ කිව්වොත් එහෙම ගුරුවරුන් සමග කතා කළ යුතු ශික්ෂණයක් තියෙනවා පිළිවෙලක් තියෙනවා ආදී දේවල්. අද ඒවට විරුද්ධව කතා කරන උගත්
පිරිසකුත් ඉන්නවා. මේ පශ්චාත් උතන ආදී චින්තන ක්‍රමවලින් මේ පැරණි සම්ප්‍රදායව වැඩක් නැහැ. මේ ලෝකෙ ඔක්කොම අලුත් වෙලා තියෙන ආදී වශයෙන්. නමුත් අපි මේ බඳු ආචාර්යවරුන්ගෙන් ශික්ෂණය ලැබූ පුද්ගලයන් විදිහට අපි වාසනාවන්තයි කියන හැඟීම මට මේ ලායිදි දැනෙනවා. ඉතින් ගීතානේ කාලේ ඉතා ඉක්මනින් ගෙවීගෙන යනවා. ඉතින් අද අපි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව කතා බහ කරන්නේ. අපිට මගහැරුණු තවත් රසබර සිද්ධීන් තියෙනවා නම් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව ඒ හඬ අවදි කරන්නට අපි සාලී කුටරත්න මහාචාර්යතුමන්ට ආරාධනා කරනවා. ඇත්තටම මේ එතුමා ගීත රචකයෙකු ලෙස මේ අපි දන්නා ගීත රාශියක් අපිට තිලෙන කොට තිබෙනවා. දැන් අපි ඇසූ ගීතම එකට සාක්ෂියක්. හැබැයි එතුමා ඇතැම් අවස්ථාවල ඉතා අප්‍රකට මේ ගීත පදමාලා ලියූ අවස්ථා අපට හමු වෙනවා. දැන් මේ මං ළඟ තියෙන එතුමා නිකුත් කළ ඥාන දර්ශන කියන කෘතිය. මේක ඇත්තටම 2006 දී නිකුත් වුණු කෘතියක්. මේ කෘතියේ එතුමා විවිධ අවස්ථාවල් වලදී පුවත්පත් වලට දක්වපු අදහස් උදහස් වලින් තමයි මේ ලිපි මේ ග්‍රන්ථය මේ සකස් වෙලා තියෙන්නේ. දැන් මේකේ මේ පටුනම මම ටිකක් කියවන්න. සෙන්කඩගල පුර වැඩවසන දළදා සමිඳු එක පරිච්ඡේදයක්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හමුවේ පුද පූජාවත් පිළිවෙත්. සිංහල අලුත් අවුරුද්ද. ලක්තිව බුදුසසුන හා සිංහල සංස්කෘතිය. මල්වතු අස්කිරි උභය විහාරය හා මහා විහාර පරම්පරාව. මීන්තලාවේ හා සාංචේදී වූ සෑගිරි විහෙර. මේ ආදි වශයෙන් විවිධාකාරයේ මාතෘකා කලාප මේ කෘතිය පුරා විහිදෙනවා. ඊළඟට මගේ අවධානය යොමු වන්නේ එතුමා ලියූ ඒ අප්‍රකට ඇතැම් මේ ගී පද බැඳුම් කිහිපයක් පිළිබඳව. ඒක මේ කෘතියෙත් එතුමා මේ සඳහන් කරලා තියෙනවා. දැන් ඒවා මම හිතන්නේ සංගීත රචනා විදිහට ගීත විදිහට ගැයුනේ නෑ ගයන්ත. දැන් මේ එතුමා මේ රවීන්ද්‍රනාත් tagore කාව්‍ය සංකල්පයක් ඇසුරෙන් එක තැනක ලියනවා. ඒක තරමක මේ ආදරය හා සම්මිශ්‍රිත මේ අදහස. ඝන අඳුර දුරලා ඔබ net දැල්ලු නිල්මිනි පහන් සිලේ ආලෝකය දකිමින් ජීවිත සමාධියේ පහනට රැවටි එය සිප ගන්නට ඇදී නැසුණු පළඟැටියෙකු විලසින් ඔබේ නෙත්පිණි කැලුම් දියේ මහද ගිලී ගියේ. දැන් මේක තාමත් භාවාත්මක මේ පෙම් ගීයක් වගේ. එක තැනක ආයිලිනවා සඳරස් වතුර ලෝ නහවා ගලන සඳ රන්කොත දිලේ සිරි දලඳා මැඳුර හිස උතුම් සිහිල ලේ මගේ ගත සිඳෙනතුරු විකුම් සුරත රන් අසිපත ලෙලෙනතුරු සිතින් දරාගත් සිතුවිලි පිපෙනතුරු යනුමෙන සොයා නිදහස යලි දකින්නතුරු. එතුමා සිප්පද කවියක් ලියූ අවස්ථාව. ඒ වගේම මහාචාර්යතුමනි දැන් ඔය ගීත සංගීතයේ මුසුව නිර්මාණය වුණේ නැති ඒවා. නමුත් අපි ගාව සංගීතයේ මුසු වුණු ගීත කොටසකුත් තියෙනවා නේද ගීතානි? ඔව් අපි එවැනි ගීතයක් අහන්නට තමයි දැන් අවස්ථාව උදා කරගන්නේ. ඔව් මම හිතන්නේ බණ්ඩාර අතවුද ගායන ශිල්පියා මේ ගීත ගායනා කරලා තියෙන්නේ. සඳරත් වතුර ලොව නහවා ගලන සඳේ රන් කොත දිලේ සිරි දලදා මැදුරු හිතේ නොසිට ඉඳින් යාගන් යන විජය මගේ සතර වරම් දෙවි පිහිටයි නුඹට උදේ. නුවර අලංකාරය අපි වෙන් කළේ අපේ සිංහල සංස්කෘතික අධ්‍යයනයේ නියමුවරයා විදියට සලකන මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ දසවෙන ගුණ සමරුව නිමිත්තෙන්. ඉතින් අද මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් පිළිබඳව මේ අතීත මතක ආවර්ජනයට
සහ සම්බන්ධ වුණේ ප්‍රධාන සම්පත්දායකත්වයේ දැක්වුවේ පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සාලිය කුලරත්න. එවැගේම ප්‍රවීණ ගීත රචක එවැගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුනිල් සරත් පෙරේරා එවැගේම අපේ රටේ සංස්කෘතිය පිළිබඳව නිරන්තරව කතා බහ කරන ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දලුපොත එවැගේම කඳුරට ගුවන්විදුලි මාධ්‍යවේදී ජෝලාබේ ශාන්ත කුමාර හේරත් මහතුරුන් මේ සඳහා සහයෝගය දැක්වා. සියලු දෙනාටම අපේ ස්තුතියි. එවැගේම අද නුවර අලංකාරය ගීතානිගේ පැය දෙක අපට වෙන් කර දුන්නාට ඇයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද අපි මේ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන්ගේ මේ අනුස්මරණ වැඩසටහනෙන් අපි සමුගෙන යන්නේ එතුමන් ලියූ අපූරු පදවැලකින්. මේ පදවැල ගැන අරුත් ගන්වන්නට අපේ මහාචාර්ය සාලි කුලරත්නයන්ට අපි ආරාධනා කරනවා. නිල් කටරොළු මල් ඉහිරුණු ගුවන්තලේ රුවන් ගැබේ නිසංසලේ සෙමෙන් කවුළු වැහෙනවා. දැන් මේක දවසේ අවසානයේ පිළිබඳ දුක්බර චිත්‍රයක් අපි තුල දනවන විදිහටයි මේ ගීත රචනා වෙලා තියෙන්නේ. ඒක මට හිතෙනවා ඔය කෞසල්මේ තියෙනවා නොදැක්මෙන් රිවිහු දවකත සඳග වදනා සිඳ විසුල මුත්හරසේ ගහරස් දිසි නුඹතෙලේ හිරු වෙත යන දිවා නැමැති කාන්තාව තමාගේ ස්වාමියා නොදැකීම නිසා ඒ සැන්දෑ ගිනිදැල් වලට සති පූජා කිරීම සඳහා තමාගේ ගෙලේ පැලඳි මුතුහර ඈත අහසට වීසි කරනවා. ඈත අහසේ තරු රාශිය දිලෙන්නේ මෙන්න මේ සංසිද්ධිය නිසා. මෙන්න මේ චින්තාව මතක් කරන මේ පදමාලාව හරිම භාවාත්මක ලෙස දවසේ අවසානයේ දකින්නට අපව පොළඹනවා. මේ ගීතයත් සමගින් අපි සමගන්නට සෝදානම් මහාචාර්යතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙනවා අප වෙත සම්පත්දායකත්වයේ ලබා දීම පිළිබඳව. කටරොළු මල් ඉහිරුණු ගුවන් තලිරුවන් ගැබේ නිසංසලේ සෙමෙන් කවුළු වැහෙනවා රන්තරු කැට පහන් නවට දැල්වීනවා හිරු දෙවියන් සැතපෙන්නට යහන් වඩිනවා වන දුදුල හමා එන සීතල මද පවනේ පීදෙන සුදු ලපාලු පබා නලවා සතපන උකුලේ නලවා සතපන උකුලේ නිල් කටරොළු මල් ඉහිරුණු ගුවන් තලිරුවන් ගැබේ නිසංසලේ සෙමෙන් කවුළු වැහෙනවා රන්තරු කැට පහන් නවට දැල්වීනවා හිරු දෙවියන් සැතපෙන්නට යහන් වඩිනවා